මේ පුද්ගලයාගේ නම කියන්නේ නැතුව මම මෙහෙම කියන්නම්. නිදහස් ජනමාධ්‍යවේදී කොහොමවත් සම්බන්ධයක් නැති ඒ වගේම දේශපාලන ක්‍රියාකාරීකේ හැබැයි පාටයක් පක්ෂයක් නැති පැහැදිලිවම මම අපහු කියන්නම් දේශපාලන ක්‍රියාකාරීකේ හැබැයි පාටක්වත් පක්ෂයක්වත් නැති ඒ වගේම මාධ්‍ය හා මානව සම්බන්ධතාව සම්බන්ධ උපදේශකවරයෙක්. ඒතර ප්‍රශ්නයක් එනවා ඇයි මේ වගේ කෙනෙක් අද මම මෙතනට ගෙන්නුවේ? ඊටමත් පැහැදිලි උත්තරයක් මම දෙන්නම්. අද කියන එකෙන් මම අදහස් කරන්නේ 21 වෙනිදා කියන එක නෙමෙයි. අද දවසේ අද මේ පවතින රටේ සිද්ධ වෙන ඕගොල්ලන් අහන දකින Facebook වල ෂෙයා කරන WhatsApp වල ෂෙයා කරන ඔය හැම දෙයක්ම හැම දෙයකම නිර්මාණය වෙලා තියෙන අමුතු ලෝකයක්. මම ඉස්සෙල්ලා පටන් ගත්තේ ඒකයි. අමුතුම ලෝකයක්. පැහැදිලිවම අපි අතරමං වෙලා ඉන්නේ. පේන දේ මොකක් හරිද නොපෙනෙන දේ හරිද අපිට පේන නැති ලෝකයක් තව තියෙනවද අපිට මුකුත් හොයාගන්න බෑ. එහෙමනම් මේක ඇතුලේ තියෙන සත්‍ය හොයාගන්න අපි උත්සාහ කරන්න ඕනේ. මේ අපිට පේන අමුතු ලෝක ඇතුලේ තියෙන සත්‍ය මොකද්ද? මේ සත්‍ය තුල ශිෂ්‍යයන් විදියට අපි ඉගෙනීම තුලින් ලෝකෙට මොකද දෙන්න ඕනේ? අපි ලෝකෙට මොන වගේ දායාදයක්ද දෙන්න ඕනේ කියන කාරණය මට තේරුම් කරන්න අවශ්‍යයි. අනේ සඳහා තමයි මම ආරාධනා කරේ. මම දැන් මේ විස්තර කරපු පුද්ගලයාට එතුමාගේ නම චපා බණ්ඩාර. චපා බණ්ඩාර මැතිතුමනි ඔබට අවසරයි. අයිබෝල් මූණවල බොහොම අවිනිශ්චිත ගතියක් මට වෙන්නේ හැබැයි. කිසිම මූණක මට එච්චර මේ නිශ්චිත ගතියක් පේන්නේ නැහැ. මෙතන ඉන්නවා කියලා කිව්වා විවිධ ජාතීන්ට අය සිංහල, දෙමළ, මුස්ලිම් විවිධ ආගම් වලට සම්බන්ධ අය. කවුරුත් භාෂා ප්‍රශ්නයක් කරගන්න එපා. මම මගේ කරුණු කිව්වත් කිරීම කරන්නේ සිංහල භාෂාවෙන්. But if you do not understand Sinhala, you can question in English. So I will try to answer you in English. භාෂා ප්‍රශ්නයක් කරගන්න එපා. තවත් එහාට යනවා නම් කවුරු හරි පරිවර්තන කටයුතු තෝරන්න කරන්න පුළුවන්. Language එක ප්‍රශ්නයක් කරගන්න එපා. Language is not a barrier. It is only a communicative mass media tool. අපි මේ විදිහට කතා කරමු. දැන් අද දවසේ නාවලපිටිය උසස් අධ්‍යාපන ආයතනයට ඇවිල්ලා ඔබට කතා කරනකොට මම කල්පනා කරනවා මම මේ කතා කරන්නේ මේ රටේ තව අවුරුදු 10ක 15ක ඉස්සරහ අනාගතයට කියලා. මම ටයිම් ලයින් එක දිගේ ගිහිල්ලා අනාගතයට කතා කරනවා කියලා හිතනවා. මෙතන ඉංග්‍රීසි තියෙනවා මේ රටේ ප්‍රබල චරිත. ඒ කියන්නේ ප්‍රබල නැහැ කියන එක නෙවෙයි ඔබ දැන් අනාගත ජනාධිපතිවරයා, ජනාධිපතිවරිය, අගමැතිවරයා, වරිය, ඇමතිවරු, മന്ത്രിවරු, පළාත් සභා മന്ത്രിවරු ඕන කෙනෙක් මෙතන ඉන්න පුළුවන්. මුදලාලිලා. එතකොට පරේක්ෂකයෝ, ගවේෂකයෝ ඉන්න ඉඩ තියෙනවා. මේ පළවෙනි පේළියේ අය හැර. ඔවුන් ගුරු නිසා. එතකොට දැන් අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? මම කැමති මගේ කතාව මෙහෙම පටන් ගන්න. අපි එක එක විදිහට හිතාගෙන හිටියට අපි හරියට දොඩම් ගෙඩියක් වටේ එහෙට මෙහෙට දුවන කූඹි වගේ. අපි පොළොවේ ඉන්න අපිට තේරෙන්නේ නැහැ ප්ලැනට් එක කියන්නේ බෝලයක්. පෘථිවිය කියලා එකක් තියෙනවා. අපි ඒක වටේ ජීවත් වෙනවා. ඒක තමයි කතාව. සැහැණ ප්‍රමාණයක සාගරය වතුර ඉතුරු ටික ගොඩබිම් ඒ ටිකේ මිනිස්සු විවිධ රටවල් හදාගෙන ජීවත් වෙනවා. හැබැයි මේ මොහොත වෙනකොට මුළු මානව ශිෂ්ටාචාරයම මගේ යෝජනාව දරුණු අනතුරකට මුහුණ දීලා තියෙනවා. ඒක නෙගටිව් ෆෝම් එකකින් ගන්න එපා. මම කියන්නේ පවතින දේ. ලෝකේ පුරාම දැන් තියෙන භයානකම ප්‍රශ්නය තමයි යුද බිය. ලෝකේ මොන මොහොතක ආයිත් පාරක් යුද්ධයකට පටලැවෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කොරියාවත් එක්ක ක්‍රීඩාවක් කරනවා. නැවත දකුණු කොරියාවත් එක්ක. චීනයත් එක්ක. චීනේ නැවත ඉන්දියාවත් එක්ක. ඉන්දියාව නැවත චීනයත් එක්ක. ජර්මනිය, ප්‍රංශය, යුරෝපය වෙනම. ඒ අතර 1940 දශකයේ වෙනකොට යටපත් වුණා කියලා හිතපු ඇඩෝල්ෆ් හිට්ලර්ගේ හොල්මන් නැවත වැඩ කරන්න පටන් ගන්න තියෙනවා යුරෝපේ පුරා. යුරෝපයට උඩින් අඳුරු හෙවණැල්ලක් විදිහට ඇඩෝල්ෆ් හිට්ලර්ගේ
මනස්කල්පිත ලෝකේ වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වැලි ඇක්ටිවිටීස් එහි තියෙනවා. ඊට අමතරව දැන් ප්‍රංශය ජර්මනිය හරහා වෙනම දකින්න ඇති BBC CNN අල් ජසීරා වගේ රූපවාහිනී නාලිකා බලනවා නම් ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල yellow vest කියලා වෙනම ටීම් එකක් හැදිලා ඉන්නවා. අර කහපාට ජැකට් ඇඳලා පාරවල් වල බහැලා කැරලි ගන්නවා. අපි හිතාගෙන ඉන්නවා නම් ලංකාවේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒක එහෙමම නෙවෙයි. ලංකාව මහා ප්‍රශ්න ගොඩක පොඩි කොටසක්. ලංකාවේ ඉන්න සමහරව හිතාගෙන ඉන්නවා කොහේ හරි පිටරටකට පැනලා ජීවිත බේර ගන්න පුළුවන් කියලා. මගේ නෑදෑයොත් ඉන්නවා, යාළුවොත් ඉන්නවා. ඒගොල්ලෝ වරින් වර කතා කරලා මගෙන් අහනවා දැන් කොහොමද ලංකාවේ මොනවද වෙන්නේ කියලා. අපි හරියට දොඩම් ගෙඩියක් වටේ ඉන්න කූඹි වගේ නම් මොකක් හරි වුණොත් කාටවත් ගැලවෙන්න බෑ. එහෙම ගැලවෙන්න බෑ. පුළුවන්. එහෙම ගැලවෙන්න බෑ. දෙවන මහා ලෝක යුද්ධය අර විදිහට ඉවර වුණාට බැරි වෙලා හරි තුන්වෙනි මහා ලෝක යුද්ධයක් ඇති වුණොත් අපි කාටවත් පවතින්න බෑ. ඒ තරමට න්‍යෂ්ටික බලය දැන් දියුණු කරලා තියෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ට හිතා ගන්නවත් බැරි මට්ටමට ලෝකේ දැන් දියුණු කරලා තියෙන්නේ. මේ මොහොතේ ලංකාව වටේම මුහුදයට සබ්මැරීන් වැඩ කරනවා. චීන සබ්මැරීන්. මුහුද උඩ චීන යුද නෞකා, ඉන්දියානු යුද නෞකා, ත්‍රිකුණාමලයට යාබදව ඇමරිකානු යුද නෞකා. ලෝකේ වටේම යුද නෞකා මොනවද බලන්නේ? ආදරය හොයනව නෙමෙයි. නැති වෙච්ච මොකක් හරි මනුස්සකමට සම්බන්ධ දෙයක් හොයනව නෙමෙයි. ඔවුන් ඔත්තු බලනවා. විවිධ රටවල් වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා. මොකක් හරි එහෙම වෙච්ච ගමන් ඒවට මැදිහත් වෙනවා. බැරිම වුණොත් ගහලා දානවා. ලෝකේ තරම හොයාගන්න පුළුවන් හොඳම රට තමයි සිරියාව. සිරියාව කියන්නේ ලෝකේ දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. ලෝක ඉතිහාසයේ මුලින්ම මැටි බඳුන් නිර්මාණය කරලා තියෙන සිරියාව. සියවස් ගණනාවකට පෙර. එතකොට ජේසු ගෞතම බුදුන් කවුරුත් පහළ වෙලා හිටියේ නැහැ. ඊටත් එහා. සියවස් ගානකට කලින්, දහස් ගණනකට කලින් ලෝකේ තිබිච්ච ගංගා නිම්න ශිෂ්ටාචාරවල ඈත ඉතිහාස කතාවේ සිරියාව දැවැන්ත ශිෂ්ටාචාරගත පොළොවක්. අද දවසේ සිරියාව කුඩුපට්ටම් කරලා තියෙනවා. උඩින් ගානව, යටින් ගානව, වටෙන් ගානව මුකුත් නැහැ. අපි කියනවා ISIS ත්‍රස්තවාදීන් මේ ඉන්නවා කියලා. ගහන එක හොඳයි කියලා. එහෙම හිතනවා. ජනප්‍රිය ජනමාධ්‍ය ලෝකේ පුරා මේක වාර්තා කරනවා. ලෝකේ පැත්තක මිනිස්සු පවතින අනිත් පැත්තේ මිනිස්සුන්ට ගහනවා. මේක තමයි කතාව. සුළු පිරිසක් පවතින විශාල පිරිසක් ලෝකේ අවතැන් කරලා තියෙනවා. අපි එන කතා කරමු. එතකොට ජයග්‍රහණ කියන්නේ මොනවාද? දියුණුව කියන්නේ මොකද්ද? සංවර්ධනය කියන්නේ මොකද්ද කියන බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. එහෙම එකක් අපිට තියෙනවාද? ඒ ගැන හිතන්න වෙනවා. සරල උදාහරණයක් තමයි එක්තරා රටක් තමන්ගේ පැවැත්ම සඳහා තමන්ගේ ආදායම උපයා ගන්නට තවත් රටකට රසායනික ද්‍රව්‍ය විකුණලා ඒ හරහා ලාභ ලබනවා නම් අර මුල් රටට පවතින පුළුවන් වෙයිද දිගු කාලෙකින්? මම ඔබෙන් අහනවා. අපේ ලංකාවේ පොළව වේගෙන් විනාශ කරමින් තිබෙනවා රසායනික යෝධයන්, කෙමිකල් ජයන්ට්ස්ලා. ඇමරිකා එක්සත් ජනපදයේ මොන්සෙන්ටෝ වගේ සමාගම්, ජර්මනි, ප්‍රංශයත් යම් පමණකට එංගලන්තේ ඔවුන් එකතු වෙලා අපේ දුප්පත් ගොවියන්ට රසායනික පොහොර ගෙනත් දීලා අපි ඒවා ගහලා, වගා කරලා, කාලා, වකුගඩු අමාරු හැදිලා, අපි නොදන්නා රෝග හැදිලා අපි දැන් මැරි ඉන්නේ. එතකොට මේවා විකුණන ඇමරිකාවට, ප්‍රංශයට, ජර්මනියට යහතින් ඉන්න ලැබෙයිද දවසක? එහෙම වෙන්න බෑ. එතකොට මුළු ලෝකයේ පුරාම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි ඇති නැති පරතරය. තියෙන කාට තියෙනව, නැති කාට නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඇති නැති පරතරය නිසාම කට්ටියක් උගත්, කට්ටියක් නුගත්. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි එහෙමනම් උගත්කම කියන්නේ මොකක්ද? ලෝකේ විනාශකාරී වැඩ කරන අයව පරීක්ෂා කරලා බැලුවොත් උඩම ඉන්න උගත් අය. මහාචාර්යවරු, ආචාර්යවරු, විද්‍යාඥයෝ. ඔවුන් තමයි ලෝකේ විනාශ කරන ව්‍යාපෘති හදන්නේ. ඔබටයි මටයි බෑනේ න්‍යෂ්ටික වියක් හදන්න පුළුවන්. මෙතන ඉන්නවද කවුරු හරි ප්‍රහාරක නෞකාවක් හදන්න පුළුවන් කෙනෙක්? දැනට නැහැ. ඕනම් මන්න පියක් වගේ එකක් හදන්න. ලොකු දෙයක් කරගන්න බෑ. හැබැයි ලෝකේ දුරස්ත පාලක යන්ත්‍ර වලින් විනාශ කරන්න පුළුවන් අනේකාව එවැනි ක්‍රම හදලා තියෙන අපි නෙවෙයි ඉගෙන ගත්තා. එතකොට අද ප්‍රශ්නයක් තියෙනවා
what is development? සංවර්ධනය යනු කුමක්ද? What is knowledge? දැනුම කියන්නේ මොකක්ද? What is education? අධ්‍යාපනය කියන්නේ මොකක්ද? අපි කියනවානේ he is very educated, well educated person. අන්තිමට බලන්න එනවා මේ well educated person මොනවද කරලා තියෙන්නේ කියලා ලෝකෙට. අපේ අය ලංකාවේ ඉන්න හරියට මට හම්බ වෙනවා වයසක මිත්‍රයෝ. ඒ කියන්නේ අවුරුදු දැන් 80 වගේ පැනපු අය ඉන්නවා. ඒගොල්ලෝ වැඩ කරලා තියෙනවා දිග කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය සේවාවට, ලෝක සෞඛ්‍ය සංවිධානයට. එක්කෝ වෙනත් රටක විද්‍යාගාරයකට, තවත් රටක සමාගමකට කරපු දේවල් දන්නේ නැහැ. අද ඒගොල්ලෝ ජීවිතේ මැරෙන්න ඕන මෙන්න වගේ කල්පනා කරලා බලනවා මොනවද මම කෙරුවේ. යම් ප්‍රශ්නයක් තියෙනවා උගත්තුන්ගේ ලෝකේ පුරාම. ඒකෙන් කියවෙන්නේ ඔබට ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි. හොඳට ඉගෙනගෙන ඊළඟට කරන්න හදන දේ කල්පනා කරන්න වෙනවා. ඉගෙනගෙන මොකද කරන්නේ? රස්සාව ගන්න එක හරි. රස්සාව කරගෙන මොකද කරන්නේ? ඔබ ලංකාවේ අමාත්‍යාංශයකට ගියොත්, දෙපාර්තමේන්තුවකට ගියොත්, පුද්ගලිකාංශයේ වැඩකට ගියොත් කොහෙට හරි පුද්ගලිකාංශයේ පවා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික මේ තුන් වර්ගෙම මිනිස්සු හරියට වැඩ කරන්නේ නැහැ. මම බය නැතිව කියනවා. පාර්ලිමේන්තුවේ ඉඳලා මේ හන්දියේ කඩේ දක්වා මිනිස්සු හරියට වැඩ කරන්නේ නැහැ කියලා බැලුවොත් ඔබ. කඩේකට ගියාම කඩේට යන මිනිහව හරියට සලකා බලන්නේ නැහැ. බාල බඩු විකුණනවා. පුළුවන් තරම් හොරකම් කරන්න කල්පනා කරනවා. ගිහින් බලන්න අපි ස්ටෑන්ඩඩ්ස් කියලා වචන වලින් කියන එකක්වත් අපි මේන්ටේන් කරන්නේ නැහැ. පාරේ යන්න අපි දන්නේ නැහැ. අපි පාරේ යන්න දන්නේ නැහැ. පාරේ යන්නේ අපි සත්තු වගේ. සත්තු හොඳයි තමයි. එහෙන් බැලුවාම ප්‍රශ්නයක් තියෙනවා අපි සංවර්ධනය කියමින් කරමින් ඉන්නේ මොනවද කියලා. ඒ ගැන අපිට කතා කරන්න තියෙනවා. එතකොට ලංකාවට අපි ආවොත් ලංකාව ගැන කතා කරනකොට අපිට තියෙන අභියෝග මොනවද? මම ඔබ ගාවට එන්නේ යන්නේ. මම කෙටියෙන් කියන්නම්. ප්‍රධාන අභියෝගය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාව ආක්‍රමණය කරමින් ඉන්නවා. අපි තොරතුරුත් එක්ක කතා කරමු. චීනය ලංකාව ආක්‍රමණය කරලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඊටු ටිකත් එහෙම කරනවා. ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරමින් ඉන්නවා. ඒ ඇස්සේ ISIS දක්වා වන අන්තවාදී, මූලධර්මවාදී, ත්‍රස්තවාදී කණ්ඩායම් ලංකාවේ දැන් වැඩ කරනවා. අවුරුදු 30ක යුද්ධයක් යන්තම් ඉවර කරගත්තා. තාම ඒක ඉවර නැහැ. ලංකාවේ සටන් කරන්නේ අවියායුධ අතට අරගෙන රට බෙදන්න කල්පනා කරන්නේ, බෝම්බ හදන්නේ, බෝම්බ බැඳගෙන යන්නේ වික්ටිම්ස්ලා. they all are victims. ඒගොල්ලෝ කවුරුවත් දන්නේ නැහැ මම මොකද කරන්නේ කියලා. බෝම්බයක් බඩේ බැඳගෙන යන මිනිහා දන්නේ නැහැ මම දැන් මොකද කරන්න යන්නේ කියලා. ඒක මිනිහෙකුගේ විකෘති මනසක්. ඔබ දැක්කනම් රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට ඒ බෝම්බ බැඳ ගන්න අන්තිම අවස්ථාවේ දෙතුන් දෙනෙක්ගේ රූපරාම දැක්කා. උන් බයෙන් වෙලිලා හිටියේ. මම දැක්ක මඩකලපුව පල්ලියට බෝම්බේ ගහන්න ගිය තරුණයක්, ටිකක් මැද වයසට ලඟ වෙන තරුණේ. ඔහු බීතියටපත් වෙලා හිටියේ. මෙතන ඉන්න ඕන කෙනෙකුට කිව්වොත් තව විනාඩි 5කින් මැරෙනවා කියලා අපිට හිතා ගන්න බැරි දෙයක් අපිට වෙනවා. අපි පිස්සෙක් වෙනවා. මම පිස්සෙක් වෙනවා එතකොට. තව විනාඩි 5යි ඔබට ජීවිතේ තියෙන කියලා ගන්නොත් 1 2 3 අපි පිස්සු වෙන්නේ නැද්ද? මේක ඇත්ත තත්වයක් නෙමෙයි. විකෘතියක්. මේ විකෘතිය නිර්මාණය වුණේ කොහොමද? නැවත කෙටි කරන්න ලංකාවේ පාරේ යන්න දන්නේ නැති කෙනාගේ සිට බෝම්බයක් බඩේ බැඳගෙන මරාගෙන මැරෙන පුද්ගලෙක් දක්වා මිනිස්සු කොහොමද නිර්මාණය වුනේ? ලෝකේ පුරාමත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ දැන් තියෙනවා ඕපන් ෆයරින් කියලා වැඩක්. ඒක ටිකක් පොෂ් වගේ අපිට කිව්වම ඕපන් ෆයරින් කියන්නේ එකෙක් ගිහිල්ලා හතර වටේ වෙඩි තියනවා. ඒක අපි ලංකාවේදී අහදි ලස්සනයි. ඉස්කෝලවලට ගිහිල්ලා එක්ක සංගීත සංදර්ශන වලට ගිහිල්ලා හතර වටේ වෙඩි තියන. වෙඩි තියන්නේ එක්ක මැරෙනවා, අයත් වෙඩි තියාගෙන එක්ක පොලිසිය වෙඩි තියනවා. ඉතින් හොඳද? ඒක හොඳ නෑ. ලෝකේ පුරාම මේ ප්‍රශ්නේ තියෙනවා. මම උදාහරණයක් වෙනම කියන්නම්. ලෝකේ දියුණු කියන රටවල් බය ජීවත් වෙන්නේ. ඔවුන් ඒ නිසාම තමන්ගේ ආරක්ෂක ශක්තිමත් කරලා ඔත්තු සේවාවන් තවත් ශක්තිමත් කරලා පුළුවන් තරම් අනිත් රටවල් දිහා බලාගෙන ඉන්න හෙල්ලුණොත් ගහනවා. එහෙම තමයි ලෝකීය ප්‍රාම දැන් වැඩ කරන්නේ. ඉතින් මේකට අපි සංවර්ධනය කියනවාද, නූතනත්වයේ කියනවාද, ජයග්‍රහණ කියලා කියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. මම හිතාගෙන ඉන්නේ අපි පෙරදිච්ච මොහොතක ජීවත් වෙන මිනිස්සු කියලා. මම එහෙම හිතාගෙන ඉන්නවා. ඒක නරක අදහසක් නෙමෙයි. මම එහෙම හිතාගෙන ඉන්නේ වඩා යහපත් දේ හොයාගන්න ඕන නිසා. තියෙන සංවර්ධනයේ වැරදි නම් ඇත්ත සංවර්ධනය අපි හොයන්න ඕන. අපිට වැරදිලා නම් තමයි අපිට හරි දේ හොයාගන්න පුළුවන්. මම හිතන්නේ මට පුද්ගලිකව වැරදිලා කියලා
සමාජයක් හැටියට අපිට වැරදිලා කියලා මම හිතාගෙන ඉන්නවා. එතකොට ඔබට තියෙන සියල්ල අභියෝග. ඔබ හිතනවා නම් මෙතනින් ඉගෙනගෙන මොකක් හරි කරලා රස්සාවක් ගත්තාම වැඩේ ඉවරයි කියලා වැඩේ ඉවර නැහැ. වැඩේ ඉවර වෙන්නේ නැහැ. වැඩේ පටන් ගත්තෙත් නැහැ. හැම තැනම තියෙන අභියෝග. සල්ලි හොයාගෙන බැංකුවේ දාලා එහෙම නැත්නම් ආයෝජන කරලා දේපොළ මිලදී අරගෙන ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම කරලා ප්‍රශ්න විසඳන්න බෑ. ලෝකයේ සමහර රටවල වැඩියෙන්ම සල්ලි තියෙන අය ලංකාවේදී මරුණා බෝම්බට අහු වෙලා. ඔබ නම් ගම් එක දකින්න ඇති රූපවාහි නාලිකාව. සල්ලි තිබ්බ කියලා බේරෙන්න බෑ. එතකොට මේ පවතින තත්ත්වයට අපි මුහුණ දෙන්නේ කොහොමද? මේ මොහොතේ අපේ රට තියෙන ඉතාමත්ම නරක තැන. කොයි මොහොතේ මොකක් වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. මතක තියාගන්න. ව්‍යසනයකදී සිංහල දෙමළ මුස්ලිම් ඕන කෙනෙක් මැරෙනවා. බුද්ධ ආගමේද, ඉස්ලාම ආගමේද, හින්දු ආගමේද වෙනත් ආගමකද කියලා වැදගත් වෙන්නේ නැහැ. පුද්ගලයා මැරෙනකොට ඔක්කොම මැරෙනවා. මෙතන බෝම්බයක් විපුරුනොත් අපි ඔක්කොම මැරෙනවා. අහවල් කට්ටිය බේරෙනවා කියලා බේරෙන්නේ නැහැ. අපි ඉන්නේ විනාශයක මුව විට කියලා ඔබ තේරුම් ගත යුතුමයි. මම මේ කතාව දිගටම කියද්දි මිනිස්සු මගෙන් අහනවා ඇයි හැමදාම මිනිස්සු බය කරන්නේ කියලා. දැන් බය වෙන හැටි ඔබ දැක්කත් ඊළඟ මොහොතේත් මේකම වෙන්න පුළුවන්. අපට සූදානම් වෙන්න තියෙනවා. ඒ කුමක් සඳහාද? ඒ සූදානම කෙසේ විය යුතුද කියන සංවාදය තමයි දැන් තියෙන්නේ. මගේ කතාව දැන් ඉවරයි. මම කැමති ඔබ ප්‍රශ්න අහනවා. කවුරු හරි කියනවනම් කිසිම දෙයක් තේරුන්නේ නැහැ කියලා ඒකත් ප්‍රශ්නයක්. අපි කෙටි ප්‍රශ්න පිළිතුරු. පරණ අලුත් ශිෂ්‍යයන් ගුරුවරු ඔක්කොම ඕන කෙනෙක් ප්‍රශ්න අහන්න උත්තර දෙන සංවාදයක් ගොඩනගමු. මේක ඉතාම සංකීර්ණ සංවාදයක්. හැංගීම් බර වෙන්නේ නැතුව කවුරුත් ගහගන්නේ වෙන්න බෑ. අපි ප්‍රශ්න පිළිතුරු බලමු. අවුරුදු 18ත් 25ත් අතර වගේ අය නිසා මම හිතනවා බොහොම බලාපොරොත්තු සහගතයි මෙතන ඇති කියලා. ඒකෙන් කියවෙන්නේ ගුරුවරයෙම නැහැ කියලා නෙවෙයි. ඔවුන්ගේ කාලේ පහු කරපු නිසා ඔබට නායකත්වය දෙන්න නිසා අවුරුදු 18යි 25යි අතර වගේ නම් 26 වගේ උනට කමක් නැහැ. 26 මාසයයි වගේ. දැන් බලමු ඔබේ අදහස්. ඔබට දැනෙන්නේ කොහොමද මේ ලෝකේ සමාජයේ ඔබේ සූදානම් මොකක්ද? වෙන වෙනම කතා කරන්න එපා. එතකොට දෙල් කඳ පොළොව වගේ වෙනවා. මම කැමති එක එක නැගිටලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. ඕනම දෙයක් අහන්න. ඔබේ අධ්‍යක්ෂිකාව ප්‍රධානී සන්ධ්‍යා බණ්ඩාර මහත්මිය මට කිව්වා ඕනම දෙයක් කතා කරන්න ඉඩ දෙනවා කියලා. ඇයගේ ආරාධනාව පිළිගත්තෙත් එකයි. ඇය කිව්වා කිසිම කොන්දේසියක් නැහැ. මම ඕන දෙයකට ලෑස්ති. උන්නත් 10යි මලත් 10යි කියලා මට කිව්වා. ඉතින් අපි ආවා. ඔබේ අදහස්, යෝජනා, ප්‍රශ්න. කවුරුද ප්‍රශ්න? හා? කාටද වෙන්නේ මොකක් හරි නිකන් මං පව් කියලා නේද? අනුකම්පා කරලා වගේ එහෙම. සමහර විට නාවල පිටියේදී අපි ගොඩනගෙන සංවාදයේ ඉස්සරහට සාර්ථකව ගිහිල්ලා ලංකාවේ ඊළඟ නිමේෂ ඊළඟ પરම්පරාව ශක්තිමත් પરම්පරාවක් කරගන්නත් අපිට බැරි වෙන එකක් නැහැ. හැබැයි ඒක තියෙන්නේ ඔබේ අතේ. ඕන දෙයක් කරගනින් කියලා සද්ද නැති හිටියොත් ඒක වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ අතේ. ඒ නිසා උත්තරේ තියෙන්නේ ඔබේ අතේ. මුල් පහඬ කාන්ත හඬක් මේ මයික්‍රොෆෝන් එක යවන්න බලන්න. අපේ දැන් එතකොට මෙහෙම ප්‍රශ්න තියෙද්දී කොහොමද මේ වගේ සමාජ ජීවත් අපි ප්‍රශ්නය වටහාගෙන උත්තර හොයනවා. සරලයි. දැන් මම තේරුම් ගත්තොත් මට ප්‍රශ්නයක් තියෙනවා කියලා මම උත්තර හොයනවානේ. අපි හිතුවොත් ප්‍රශ්නයක් නැහැ කියලා උත්තර හම්බ වෙන්නේ නැහැ. මේ මයික්‍රොෆෝන් එක යවන්න. දැන් අපි සාකච්ඡා කර කර හිතමු අපිට තියෙන ප්‍රශ්න මොනවද? ප්‍රශ්න උත්තර හොයන්න ඕන අපි. ඔබ ප්‍රශ්නයක් කියන්න මම උත්තරේ කියන්නම්. දැන් අපි එතකොට බයෙන් ජීවත් වෙන්න ඕනේද නැත්නම් දැන් අපිට හම්බුණා ජීවිතය. So ඒකත් එක්ක අපි ඉදිරියට යනවා නැත්නම් මේ ප්‍රශ්න ගැන හිතේද අපි උත්තර ලැබෙනවා කියන්නේ. So this is the question. So basically like we got this life and thinking about this problem, are we going to stop? Like I mean, we can like seek for solutions, but if we just what happened, like can
can a solution be like ignoring the problem? Like, if we ignore the problem, then we won't have any problem. Wouldn't we? No, life is a process. Life is not a project. It's a process. We have to meet the challenge. It's a challenge. We have to meet the challenge. We have to recognize the problems that we have, the challenges that we have to meet, and we have to move forward. Opposite and So what if we ignore them? No, you can't ignore. How can you ignore? You have to find the question and also the solution. You can't ignore any question, any problem. උදාහරණයක් කියන්නේ කාටරි පුළුවන්ද ප්‍රශ්නයක් මගාරින්? මගාරින්න බෑ. උදාහරණයක් සරල උදාහරණයක්. I will give you good example. අපි හිතමු මේ නගරේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නිකන් උදාහරණයක් ඔබේ ගෙවල් පැත්තේ ගමේ ඔක්කොම එකතු වෙලා ඒකට උත්තර හොයන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. දැන් අපි හිතමු දැන් මේ පවතින තත්වයන් තුල ගමේ ප්‍රශ්නයක් තියෙනවා නම් සද්ද නැතුව ඉන්න එපා. දැන් තමාගේම සහෝදරයෙක් හරි තමාගේම ගෙදර කෙනෙක් හරි ආරක්ෂාව පිළිබඳ සිද්ධියකට සම්බන්ධ වෙනවා නම් අනාරක්ෂිත බවකට වහම ක්‍රියාත්මක වෙන්න. වෙන උත්තරයක් අපිට නැහැ. කිසිම දෙයක් මග අරින්න බෑ. ඔබට තේරුනොත් ඔබේ යාළුවෙක් අමාරු වැටෙන්න යනවා. ඒක මම සරල තැනකට එන්නම්කෝ. අපි බෝම්බ අමතක කරමු. අපි සිකියුරිටි අමතක කරලා දාමු. ඔබට තේරුනොත් ඔබේ හොඳම යාළුවා අමාරු වැටෙන්න යන්නේ කියලා වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් අමතක කරලා දාන්න. දෙක යාළුවෝ ගොඩ ගන්න. මම නම් කරන්නේ දෙක. මෙතන පිරිමි ළමයි ඉන්නවනේ පිරිමි අය. යාළුවා බොනවා නම්, රස්තියාදු ගහනවා නම්, ජීවිතේ විනාශ කරගන්න හදනවා නම් මං කියන්නේ එයාව කොහොම හරි ළඟට අරගෙන බලපෑම් කරලා මොකක් හරි කරලා එයා ගොඩ ගන්න ඕනේ. නැත්තම් යාළුවම වැඩක් නැහැ. ඒ යාළුවම වැඩක් නැහැ. මට හිතුනොත් මම වැඩ කරන ආයතනයක එහෙම නැත්තම් මං වැඩ කරන කණ්ඩායමක මගේ සමීපතේ වැරදි පාරක් දිගේ යනවා කියලා මම බලපෑම් කරනවා. මම ගිහලා ප්‍රෙෂර් කරනවා. මම ප්‍රශ්න අහනවා. දැන් ඔබ හිතනවා නම් එහෙම මට වැඩක් නැහැ මේ වැඩේ කියලා එහෙම හිතන්න එපා. අල්ලපු ගෙදර මොනවද වෙන්නේ කියන එක වැදගත්. ගමේ මොනවද කරන්නේ වැදගත්. හොයන්න. දැන් සෝෂල් මීඩියා තියෙන අපිට දැන් උදාහරණයක් ඔබ දකිනවා කොහේ හරි තැනක කාටද අසාධාරණයක් වෙනවා. මම කියන්නේ ජංගම දුරකථනයෙන් මේක ෂූට් කරන්න. කැමරා කරලා මේක දාන්න අන්තර්ජාලයට. දැන් උගා කෑ කරනවා ඒක. කාට හරි බස් එක අතවරයක් වෙනවා නම් කරදරයක් වෙනවා නම් මං කියන්නේ නැගිටින්න කතා කරන්න ෆයිට් කරන්න. ඒක බොහොම සරල වැඩක්. මම ෆයිට් කරන කෙනෙක්. හැබැයි මට කවදාවත් වැරදිලා නැහැ. මට කවුරුත් ගහන්න ඇවිල්ලත් නැහැ. මිනිස්සු මට සහයෝගය දෙනවා. හැබැයි මිනිස්සුන්ට දැනුනොත් ඔබ මේක කරන්නේ මොකක් හරි මූලධර්මවාදී ආගමක් දිනවන්නේ එහෙම නැත්නම් කාට හරි පහර ගහන්න, එක්ක හොරකම් කරන්න, එක්ක කාට හරි අවැඩක් කරන්න කියලා මිනිස්සු එකතු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට තේරුනොත් ඔබ ඇත්ත අවංක අදහසකින් තමයි මොකක් හරි කරන්න කියලා හැමෝම උදව් කරනවා. කරලා බලන්න. මං කියන්නේ මේක කරලා බලන්න කියලා. You have to experience your life. If you stand yourself, everyone will be with you. මම මේක එක්ස්පීරියන්ස් කරපු කෙනෙක්, මම කරන කෙනෙක්, මාව දාලා මිනිස්සු යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ හිත ගන්න ඕන හරියට. කිසිම ප්‍රශ්නයක් ඉග්නෝර් කරන්න එපා. ඔබේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තම් වෙන කෙනෙකුට විසඳන්න වෙනවා. එහෙම කරන්න එපා. Stand yourself. You have a good personality. You are the one who asked the first question. So fight yourself for the others. For social justice finally. ප්‍රශ්න අහන්න බලන්න. දෙවෙනි ප්‍රශ්නේ. මං හිතන්නේ මෙතන රැගින් හිම නැති වෙතිනේ. රැගින් නෑනේ මේනේ. නැත්නම් රැග් එකට බය වගේ අලුත් අය කතා නොකර ඉඳලා තියෙන එහෙම නෑ. මේ නෑලු රැගින්. ඔක්කොම ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එකක් දාලා පිළිගත්තා කියලා මට කිව්වා. එහෙම නේද උනේ? රැගින් කියන්නේ මානසික රෝගයක්. ඒක කරන්න එපා. මේ වැඩසටහන් බලන අනිත් අයටත් කියන්නේ මේ අනිත් එක්කෙනෙක් රැග් කරනවා කියන්නේ ලෙඩක් ඒක. කාටරි කියනවනම් නැගිටපන් ඉඳගනින් කමිස ගලවපන් කලිසමක් ගලවපන් කියලා කියනවනම් මොකක් හරි මට ලෙඩක් තියෙන්නේ. එහෙම කරන්න එපා. හරි. ප්‍රශ්න. මට ප්‍රශ්නයක් තියෙනවා. ඔය පර්සනැලිටි එක ගැන කතා කරේ. ඇත්තටම කියනවා නම් ඔය පර්සනැලිටි එක ඔක්කොටම ගොඩනගා ගන්න පුළුවන්. ඔය ඕන කෙනෙක් ඉදිරියේ ඕනම දෙයක් කියන්න පුළුවන් ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. මට හිතෙනවා
එතන මම උදාහරණයක් කියනවා අපේ මිනිස්සු ට්‍රේන් එකේ ටිකටන ඉන්නවා සුද්ධ හොඳට බෑග් එක ළඟ තියාගෙන වාඩිලා ඉන්නවා. මගේ නෝනත් ළඟ ඉන්නවා. හැබැයි මම නම් අර බෑග් එක බිම දාන්න අපේ මිනිස්සෙක් වගේ. ඒ වෙලාවට සමහර සහයෝගය දෙනවා, සමහර සහයෝගය දෙන්නේ නැහැ. මොකද ඕක ඔක්කොටම ගොඩ නගා ගන්න පුළුවන්. පුළුවන්ද? පුළුවන්. Yes we can. ඇයි බැරි? සමාජ අසාධාරණ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. හොඳට මතක තියාගන්න. We have to be political. Political කියලා කියන්නේ මේ පක්ෂයකට වැඩ කරන එක නෙවෙයි. I am a political person. I am a politician. කොහොමද ඒක කරන්නේ? මම සාමූහික ව්‍යසනයක් ඇතුළේ සාමූහික ව්‍යසනවලදී බැඳියත් වෙනවා. සතුන්ට කරන්න බෑනේ. දැන් බල්ලෙක්ට ඕන නම් බුරලා වගේ පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන් අනිත් බල්ලන්ට. මිනිස්සුන්ට විතරයි පුළුවන් අනිත් අය වෙන පෙනී ඉන්නේ. කිසිම සතෙකුට ලෝකේ කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඔබ අනිත් අය වෙන පෙනී ඉන්නේ. ඒක කිසිම බාධකයක් නෑ ඒකට. දැන් ඔහු කරනකොට දැන් ඔහු ඒක කරන්නේ බිරිඳ වෙනුවෙන්නේ ඔබ වෙන අය වෙනුවෙන් කරන්නේ. මම දැකලා තියෙනවා මේ වෙන තැන්වල දැන් අපි හිතමු කවුරු හරි දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් හිටගෙන ඉන්නකොට මිනිස්සු ඉඳගෙන ඉන්නකොට වෙන අය නැගිට ඕනවා. කරුණාකරලා මේ අම්මට සීට් එක දෙන්න කියලා අරන් දෙනවා සීට් එක. එහෙම කරනවා සමහරව. මම කියන්නේ කරන්න කියලා. අපිට අසාධාරණ දිහා බලන් ඉන්න පුළුවන් නම් ඇයි අපිට ඒකට එදිරි වෙන්න බැහැ? පුළුවන්. කරලා බලන්න. කවුරු හරි වැරදි වැඩක් කරනවා නම් ඒ වැරදි වැඩ නවත්තන්න ඕනේ. දැන් අපි දෙන්න අද එනකොට ඩ්‍රයිව් කරගෙන අපිට ඉස්සරහා වාහනයක් ආවා කායක මේ මගේ මිත්‍රයා තමයි කිව්වේ දෙන්නම ටයි දාගෙන ඉන්න කියලා මම දැක්කේ නෑ. ඒගොල්ලෝ මම දැක්කම ෂටයකින් shopping bag එකක් පාරට විසි කරා. මම try කරා කායක ලං කරලා බනින්න මට දැනගන්න බැරි වුණා. ඒ කායක මිස් වුණා මට. හිතන්න අර මහා සෙනග මැද්දේ මොන හරි කාලා shopping bag එක විසි කරනවා මෙහෙම. ටයි එහෙම දාගෙන මේ හොඳ වාහනයක්. ඉතින් මං කියන්නේ මේවා දැක්කොත් නවත්තන්න. බයනද කියන්නේ කරන්න එපා කියලා. එක්කෙනෙක් පටන් ගත්තොත් මේක කරන්න මේ වැඩේ හරියනවා. අපි කරන්න ඕනේ ඒක. අපි අපේ ජීවිතයට අර්ථයක් දෙන්න ඕනේ කියලා මම කියන්නේ. අපි කාට හරි බයේ දෙකට තුනට නැවිලා ජීවිතේම දිය කරලා දානවාද සාමූහික ප්‍රයත්නයකින්වද? දැන් ඕගොල්ලෝ මේ කණ්ඩායමක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකට එකතු වෙලා එකම අධ්‍යයන පාරක් දිගේ ගිහිල්ලා ඉගෙනගෙන මේ රටේ ලොකු පෙරලියක් කරන්න. පෙරලියක් කරනවා කියන්නේ මේ රට විනාශ කරන එක නෙමෙයි හොඳ දෙයක් කරන්න. හොඳ දේවල් තව වැඩි කරන්න. හොඳ වැඩි කරන්න. තව ප්‍රශ්න මම කියන්න පුළුවන්. Yes we can. අර ඔබාමා කිව්වේ ඒ වගේ අපි කියමු. Yes we can. මම හිතන්නේ ඔබට හොඳ අධ්‍යක්ෂවරියක් ඉන්න සන්ධ්‍යා බණ්ඩාර මහත්මිය නිකන් යකා ටයිප් එකේ අධ්‍යක්ෂවරියක්. ඇය කාටවත් බය නැහැ. ඇය ඉගෙනගෙන තියෙන හොඳ පෞරුෂයක් තියෙන මම හිතන්නේ ඔබට ඈත් එක්ක ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ ගුරුවරුත් එහෙම තමයි මට හිතෙන්නේ. නැත්තම් මට එන්න කියන්නේ මං හිතනවා ඔබ මේ ගත කරන මොහොත ඊටාම හොඳ මොහොතක්. නැවත මේ මොහොතේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ මොහොත එකපාරයි මෙච්චරයි මෙතනින් පටන් ගන්න. තත්පරයකට අතාරින්න එපා. මේ මොහොතේ ඉඳලා අලුත් එක්කෙනෙක් වෙන්න. ගොඩනගන්න. තමන්ගේ ජීවිතේ සමාජය. ඒක කරන්න. ප්‍රශ්න අහන්න. තව ප්‍රශ්න. මට එකග වෙන්න ඕනේ නැහැ විරුද්ධ දේවල් අහන්න. Let's try to develop a dialogue. කවුරු හරි අහන්න. ගුරුවරු හරි කමන්නේ. Another question. So, what are your personal philosophical beliefs? What do you mean by philosophical belief? Like, Is it religious? What? I mean, it depends on person to person. Some people believe in like combination of sets, and some people are like not conventional at all. So, what are your philosophical beliefs that make you think this way? My belief is history is a dialogue. As I told you, as a person, I do believe that I am in a process. I am not a project. I am not a profile. So I am in a dialogue. I always question the incidents, people, some historical events. So I do feel that if there is a question, there should be an answer. I have been trying to find the answers for the questions that I do understand. So it's a process. මට කිසිම දෙයක ස්ථිරසාර තැනක හිටගෙන මම මේ විදිහට වෙන්න ඕන කියලා හිතන්නේ නැහැ.
තියෙන සියලු තත්ත්වයන් එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්, හොයන්න පුළුවන්. මම හිතන්නේ මම මගියෙක් කියලා. මම එනවා යනවා. මේ පවතින තත්ත්වයට මම උත්තර හොයනවා. ඔබ මගෙන් අහුවොත් ප්‍රශ්නයක් මේ මොහොතේ මෙන්න මේකට මොකද්ද කරන්න කියලා මම දන්නේ නැත්නම් මම ඒක ස්ටඩි කරනවා. මම සාමාන්‍ය විවිධ විෂයන් ගැන සෑහෙන මහන්සි වෙලා අධ්‍යයන කටයුතු කරනවා. ලෝකේ මොනවද වෙන්නේ කියලා හොයනවා. එතකොට අපිට ඊටාම පහසුවෙන් ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පුළුවන්. මම කියන්නේ මෙතන ඉන්න පුළුවන් විවිධ ආගමික විශ්වාසයන් තියෙන එක තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි යකෙක් විශ්වාස කරනවා. කවුරු හරි දෙවියෝ විශ්වාස කරනවා. කවුරු හරි නෝ දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. කවුරු හරි ගහක් විශ්වාස කරනවා. මම කියන්නේ මේක ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ. අපිට ඊයත් වෙන්නේ. ලෝ ඇන්ඩ් ඕඩර් කියන්නේ එකයි. පාර දකුණු පැත්තෙන් යනවා කියන එකට යකෙක් අදහන එකත් එකඟ වෙන්න ඕනි. දෙවියෝ අදහන එකත් එකඟ වෙන්න ඕනි. පාර දකුණු පැත්තෙන් යන එකට. මේ දෙක කිසිම සම්බන්ධයක් නැහැ. අපි හිතමු කවුරු හරි හිතාගෙන ඉන්නවා ඒ පුද්ගලයා හෝමොසෙක්ෂුවලිටි වලට කැමති එක්කෙනෙක්, ලෙස්බියන් එක්කෙනෙක්. මම කියන්නේ ඒක ඇයි අපි ප්‍රජාතන්ත්‍රවාදී කොටසක් කරන්නේ? ඇයි මම මේක නගර මැදයට කියලා නගරේ ප්‍රශ්නයක් කරන්නේ? කවුරු හරි ඉන්න ඉඩ තියෙනවා. යාට පුද්ගලික විවිධ ආශාවල් තියෙන අය. ඇයි මම මේක සාමාන්‍ය සමාජයේ ප්‍රශ්නයක් බවට පත් කරන්නේ? අපිට පුළුවන් පාඩුව එක කරගෙන ඉන්න. එහෙම පුළුවන්. ඇයි මම අනේකාට අනවශ්‍ය බලපෑම් කරන්න ගියේ? දැන් මම යකෙක් අදහනවා. මම මොකටද ඔබට අවිල්ලා කියන්නේ යකාගේ හැඩතල කියලා ඔබට ආධාර දීලා එක්කගෙන ගිහිලා රවට්ටලා ඇයි මං ඔබ යකෙක් අදහනකොට අදහන කෙනෙකුට ගේ නියම කරන්න ඕනේ. Everyone is free to think. So in historical point of view, that can be called as, that discourse can be called as democracy. So this is a democratic society. එකම දේ අපි ඔක්කොම law and order පිළිගන්න ඕනි. standards වලට එකඟ වෙන්න ඕනි. දැන් අපි හිතමු මම සිංහල බෞද්ධ ජාතිකයෙක් නම් මම එක විදිහකට අනිත් එක්කෙනාට කන්න දෙන්නයි මගේ හෝටලේ. මම මුස්ලිම් ජාතිකයෙක් නම් මගේ හෝටලේ තව විදිහකට කන්න දෙන්නයි බෑනේ. හින්දු ජාතිකයෙක් නම් මම මගේ හෝටලේ තව එක්කෙනෙකුට තව විදිහකට කන්න දෙන්න බෑනේ. අපි මොකක් හරි හදන කෑමේ තියෙන ස්ටෑන්ඩඩ්ස්. දැන් සිංහල බෞද්ධ කඩේ පුළුවන් ද පරණ පාන් විකුණන්න? එතකොට මුස්ලිම් කඩේ පුළුවන් ද පරණ වඩේ විකුණන්න? බෑ. හින්දු කඩේ පුළුවන් ද පරණ මුරුක්කු විකුණන්න? එහෙම විකුණන්න බෑ. එතකොට we all should agree what are the standards. අපි මොනවද මේ ඉන්ඩස්ට්‍රි එකේ කරන්න යන්නේ? දැන් මෙතන ටුවරිසම් වලට සම්බන්ධ කට්ටිය ඉන්නවානේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ සංචාරක ව්‍යාපාරය කොහොමද ගොඩනගන්නේ? ඒක බොහොම සරල තර්කයක්. ඒකට අපි පටලව ගන්න ඕනේ මගේ හිතේ තියෙන සිතුම් පැතුම් සිහින මට රැට නිින්දයක් නැහැ. මට රැට නිින්දයක් නැහැ කියලා ඔබට රැට නිින්දයක් නැති වෙන්නේ නැහැ. මට දවල් හීන පේනවා. ඔබට හීන පේන්නේ නැහැ. එහෙම එකක් නෑ. එතකොට දවල් හීන පේන එකේ සංචාර කර්මාන්තේ සම්බන්ධයක් නැහැ. that is somewhat technical. අපි පටලවගෙන ඉන්නවා සමහර තාක්ෂණික කාරණා philosophical කාරණා හැටියට. පාර දකුණු පැත්තෙන් යන එක it is not a philosophical fact. It is related to law and order. Rules and regulations in the country. ඒක මගේ philosophical ප්‍රශ්නයක් නෙමෙයි. මම මොනවා හිතුවත් වැඩ කළ යුතු විදිහක් තියෙනවා. දැන් මේ ආයතනයේ ඉන්න අය මොනවා කෙරුවත් ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවන්න එපා. අපි මෙතන කතා කරුවත් නටනට හිටියත් නිදාගෙන හිටියත් මාසෙ අන්තිමට අපිට එනවා ඉලෙක්ට්‍රිසිටි බිල් එක අපිට බිල් එක සෙටල් කරන්න වෙනවා. මට කියන්න බෑනේ මම මේ සතියෙම හිටියේ සිහින මැද්දේ මම එක එක දේවල් ගැන හිතා හිටියා මම නැටුවා ඔයාලට තේරෙන්නේ නැද්ද බිල ගෙවන්න බෑ කියලා මට කියන්න බෑ. It is a technical fact. ඒ වගේ ජීවිතේ අපි සාකච්ඡා කරමු. තව ප්‍රශ්න. තවයි. ඔබේ අධ්‍යක්ෂවරිය ගියේ එන්න නැවත තරහ වෙලා ගියා නෙවෙයි. දැන් ඔබ හිතන්න ඉඳ තිනවා එයා කියන අපිත් යනවා කියලා. එහෙම නෙවෙයි වැඩකට ගියේ. හරි ප්‍රශ්න. කවුරු හරි අහන්න ප්‍රශ්න. නැවත අර බිලිෆ් එක ගැන අහමුද පොඩි දෙයක් කියන්න. ඕනම බිලිෆ් එකක් තියෙන පුද්ගලයෙකුගේ ඇඟේ බොඩි ස්ට්‍රක්චර් එක සමානයි. ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් විවිධ ආගම් වල සම්බන්ධ අයගේ ඇඟේ රුධිරය ගමන් කරන්නේ එකම විදිහකට. බ්ලඩ් සර්කියුලේෂන් එක වෙනස් වෙන්නේ නැහැ. ඕපොසිට් වුණා ඕපොසිටිව්. එච්චරයි. දැන් මම අහවල් ඇදහිල්ල නිසා මගේ ලේ ඝනය වෙනස් වෙන්නේ නැහැ. මගේ ලේ වතුර වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ.
අපේ මේ ස්කින් එක ගැලවුවොත් අපි ඔක්කොම සමානයි. මොකක් හරි ක්‍රමයකට ස්කෑන් කරලා බැලුවොත් අපි ඔක්කොම සමානයි. අපි ඉතින් වෙන් වෙලා ඉන්නවා. ඉතින් මම ෂර්ට් එකක් ඇඳලා ඕගොල්ලෝ මෙහෙම ඕගොල්ලෝ ඔළුවට මෙහෙම දාලා මේගොල්ලෝ වෙනම ෂර්ට් ඇඳලා අපි ඉතින් හදාගෙන ඉන්න රූපයක්. කමක් නැහැ. හැබැයි අපේ බේසික් වෙනස් වෙන්නේ නැහැ. මේ සංවාදෙ මෙතන ඉවර නැහැ. මූණු පොත හරහා එහෙම නැත්නම් සෝෂල් මීඩියා හරහා මම ඕනම මොහොතක නිදාගන්න පැය ටික ඇරෙන්න මම හැම වෙලෙම social media එක වැඩ කරනවා. You can ask any question through social media. I am on FB. There is an account named Chapa Bandara, a page named Chapa, WhatsApp, Viber, Imo. You can use any path of communication to contact me. You can ask questions. We will continue this dialogue. Questions? මේ මයික් එක ගන්න බෑද? මේ වර්තමාන කාලය තුළ තියෙන නීතිය මෙම සමාජයට බලපාන. ඒ කියන්නේ මේක සාධාරණ නීතියක් පවතිනවද මේ දේශපාලන ගැටලුත් එක්ක සාමාන්‍ය කියන්නේ. උඩම සමාන නීතියක් නැහැ. දේශපාලකයාට බැරියරකින් යන්න පුළුවන් සාමාන්‍ය මිනිහා යන්න ඕනේ චෙක් කරගෙන හැමදේම අයිඩෙන්ටිෆයි කරලා. හරිද? එතන නීති දෙකක් තියෙනවා. ඔබතුමා මාධ්‍යවේදියෙක් විදියට ඔබතුමාගේ අකරේ උනන්දාන අයිඩියා එකක් ඔබ කියන එක 100% හරි. නීතිය යකාට ගිහිල්ලා තියෙන්නේ. නීතිය යකාට ගිහිල්ලා තියෙන්නේ ඇයි? අපි එහෙම බලමු. දැන් නීති පොත අනුව ඔක්කොටම නීති සමාන වෙන්න එපා. නීති පොත අනුව. එහෙම වෙලා නැහැ. ඔබ කියන එක හරි. එකක් දේශපාලන බලය සල්ලි. දැන් ඕනම ජරා වැඩක් කරලා සල්ලි තියනවා නම් දේශපාලන බලය තියෙනවා නම් දිනන්න පුළුවන්. කොහෙද වැරද්ද තියෙන්නේ දැන්? සිස්ටම් එකේ නෙවෙයිනේ. සිස්ටම් එක තියෙනවා. ඔබ බලුවොත් අපරාධ දණ්ඩ නීති සංග්‍රහය ක්‍රිමිනල් ලෝ එකේ එහෙමම තියෙනවා. එතකොට ජජස්ලා මොනවද මේ රටේ කරන්නේ? මිනිස්සුරුවරු නීතිඥවරු මොනවද කරන්නේ? නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා නිලධාරී මොනවද කරන්නේ? ඇමතිවරයා මොනවද කරන්නේ? විෂය භාර. අගමැතිවරයා මොනවද කරන්නේ? ජනාධිපතිවරයා මොනවද කරන්නේ? අපි ළඟ ඉන්න අපේ ගමේ ඉන්න ග්‍රාම සේවක මොනවද කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ගමේ ඉන්න ග්‍රාම සේවක හොරෙක් නම් ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න මිනිස්සුත් හොරුණා. නීතිඥවරුත් හොරුණා. විනිසුරුවරුත් හොරුණා. ඉතින් කොහෙද සිස්ටම් එකක් තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. ඕන වැරද්දක් කරලා සල්ලි තියෙනවා නම් දේශපාලන බලය තියෙනවා නම් ඒ ප්‍රශ්නේ දිනන්න පුළුවන්. කලාතුරකින් තමයි විනය කොටු වෙන්නේ. කලාතුරකින්. ඔබ කියන්නේ හරි. මම සටන් කරන කෙනෙක් නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි කියන තැන අපි ඉන්න ඕනේ. ඒක it's a democratic theory. අපි ඔක්කොම ෆයිට් කරන්න ඕනේ ඒකට. ඒක අමාරුයි. ඒක අමාරුයි. ඉතින් නීතිඥවරුන්ට ඕනේ සල්ලි. නඩුව ඇදගෙන යන තරමට සල්ලි. විනිසුරුවරුන්ට අදාළව නැහැ සමාජ යුක්තිය. ඊළඟට අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මිනිස්සු කුදලගෙන ගිහලා ඉරේ දානවා. මොකක් හරි කරපු ගමන් දෙකක් ඇන්න ජිප් එකට දාගත්ත උසාවියට දැම්ම ඉරේ දැම්මා. ප්‍රශ්න ඉවර කරලා පීඩාගෙන ඉන්නේ. ලෝකේ පුරාමත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. ඉතින් මේකට විරුද්ධව ෆයිට් කරන්න ඕන අපි. ඒ ෆයිට් එක කරන්නේ කොහොමද කියලා හිතන්න ඕන. දැනට there is no social justice in this society. ප්‍රශ්න. Is there any country that has social justice? I don't understand. Is there any country that has social justice? What do you mean by it? Can you explain please? No, we are talking about our country not having social justice. Are there any country that actually has social justice? No, my dear, there is no any country. All the countries are same. So If- then what's the point of talking about something like social justice? There is a point. As I told you, this is only a process. There is no end of the story. This is not a story. This is humankind, civilization, human being is a process. So we are here to discuss of the situations that we are facing, the challenges that we have to meet, and we have to find the solutions. At this minute, this time. So does every problem have a solution?
You are asking whether there is a... Solution for every problem. I don't think so, but we can try. We have to keep on trying. If you do feel that there is no any solution for this, the particular question or the problem, you will never try. So we have to keep on trying to find the solutions to settle the bad situations. We have to try, keep on trying. We do not know. But only one thing, but the most important thing is we can try. If you try, one day you will fly. That is the easiest example. අපිට try කරා කියලා මොකුත් අහිමි වෙන්නේ නැහැ. මගේ කවුරුන් උදව්වක් කිව්වොත් මම හිතනවා මම මේ උදව් කරනවාමයි. මම try කරන අයකට. ඉතින් උත්තරයක් හම්බ වෙනවා. උත්තර නැති ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදිහට මගේ යාළුවෙක් ඉන්නවා. යාගේ හිතේ තියෙනවා බලාපොරොත්තුවක්. එයාට ඕනලු හෙලිකොප්ටර් එකක් ගන්න. හෙලිකොප්ටර් එකක් ටිකක් ගණන්නේ. ඉතින් යාට බයිසිකලයක් තියෙන්නේ. ඉතින් මම කිව්වා මේක ගැන හිතන්න එපා කියලා. ඉතින් යාගේ පුදුම පිස්සුවක් තියෙන හෙලිකොප්ටර් එකක් ගන්නවලු කවදා හරි. ඉතින් මට දෙන්න උත්තරයක් නැහැ නේ. ඉතින් එයා හැමදාම කියනවා එහෙම. මම එක දවසක් එයාට කාටුන් එකකුත් ඇඳලා දුන්නා හෙලිකොප්ටර් එක ඇවිල්ලා වගේ යනවා. එයාට ළඟ තියාගෙන ඉන්නවා දැන්. ඉතින් සමහරවිට ගණිත දන්නේ නැහැ දවසක. එයා එහෙම හිතනවා. දැන් කෙනෙක්ට මෙතන හිතෙන්න ඉඩ තියෙනවා මම මේ රටේ රජ වෙනවා. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. රජ වෙනවා කියන්නේ ප්‍රෙසිඩන්ට් වෙනවා. අපි හිතමු දැන් මෙතන ඉන්න කවුරු හරි කාටට හිතෙනවා මම දවසක I will become the president of this country. Sometimes you will be able, I do not know, but you can keep on trying. පාටි එකක් එහෙම හදලා ඉතින් මිනිස්සු එකතු කරගෙන සමහර විට දවසක වෙන්න ඉඩ තියෙනවා. ඔය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවුරුදු 5 විතර ඔහොම හිතුවේ නැතුව ඇති. අවසානයේ යද්දක් නැතු ජනාධිපති වුණා. ඉතින් මෙතන ඉන්න කෙනෙක් ජනාධිපති වෙන්න පුළුවන්. බොහොම සරල වැඩක් ඒක. එහෙම ගියම ඔක්කොම hina වෙනවා. එසේද විය හැකියි. ප්‍රශ්න? තව ප්‍රශ්න තියෙනවද? වෙන වෙනම කතා කරන්නේ නැතු මොනවද යහන්න ඕන එක. නැගිටලා මේ පැත්තෙන් දෙකක් අහුව ප්‍රශ්න. තුනක් හතරක් ඇහුවා. අම්මල තාත්තලා තහන් මට හොයාගන්න බෑ අම්මල තාත්තලා තරුණ හින්දා ඒගොල්ලොත් මට පේන්නේ මේ තාක්ෂණික විද්‍යාලේ ළමයි වගේ. අම්මල තාත්තලා ප්‍රශ්න අහන්න. සර් නිදාස් මාධ්‍යයේ සර් කිව්වා සර් සටන් කරනවා කියලා. වෙනේ සර්ලා දැන් සර්ලා මේ අර දැන් ඔය සාරාංග ප්‍රශ්න වල බ්ලාස්ට් කරනවා පස්සේ තැන් වල කඩුව වෙනවා මේව වෙනවා කියලා අන්තිමේදී මොකද කරේ මේ රජයෙන් ඒක නවත්වලා පෙන්වන්න එපා කිව්වා. හරිද? ඔබතුමාලා මොනවද ඒ වෙනුවෙන් කරේ? ඔබතුමාලාගේ මාධ්‍ය නිදාස් වෙන්නේ ඔබතුමාලා මොනවද කරේ? ඒක එහෙම කරන්න එපා. එහෙම කරන්න බෑ. අපි වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ. ඒ කියන්නේ ජනතාව දැනගන්න ඕනේ ඇත්ත. ඉන්න ශ්‍රී ලාංකික ජනතාවට අයිතියක් තියෙනවා. ඇත්ත දැනගන්න. ඒ වෙනුවෙන් ඔබතුමාලා ඒ වෙනුවෙන් කතා කරාද නැද්ද කියලා දැන් අපිට මාධ්‍ය බලවට නියම පේන්නේ නැහැ. ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න ජංගම දුරකථන අතර ගන්න YouTube එකට යන්න චාපා බණ්ඩාර කියලා ගන්න. ඒ ගැන මම කට කැඩෙනකම් ෆයිට් කරනවා තියෙනවා ඒක. සරලයි. බොහොම සරලයි. YouTube එකට යන්න ගහන්න චාපා බණ්ඩාර කියලා මගේ YouTube channel එකක් තියෙනවා. දිගට මේව තමයි කරන්නේ. ඔබ කල යුත්තේ ජංගම දුරකථන අතරගෙන YouTube එකට ගොස් මගේ නම සටහන් කිරීම පමණයි. මගේ ෆයිට් එකේ ඉන්නවා. ලොකුවට. ඒ ෆයිට් එකේ කොටසක් හැටියට තමයි නාවල පිටිට ඔබට කතා කරන්නේ. මෙතන ෆෝන් එකක් නැතු දුප්පත් මිනිහෙක් හිටියොත් ඒ පුත්‍රයා කොහොමද දන්නේ? මම ඒකේ ඔබලට දෙන්නේ. මට කතා කරන්න ඕන ගමකට යනවා මං එනවනේ. දුරකථන ඕනේ නැහැ. ওই ප්‍රශ්නේ මට අදාළ වෙන්නේ නැහැ. මම හැමතැනම යන්නේ. මට කවුරු හරි කිව්වොත් එහෙම අපේ ගමේ ඉන්නවා කණ්ඩායමක් එන්න අපි කතා කරමු. අපිට මෙන්න ප්‍රශ්න තියෙනවා. මම එසැනින් එතනට යමි. මම YouTube එක පාවිච්චි කරනවා මට අවස්ථාවක් આવොත් මම රූපවාහිනී channel එක පාවිච්චි කරනවා වේදිකා ඕන තැනක්. මගේ ෆයිට් එකට සීමාවල් නැහැ. සංසදයේ නැහැ මාධ්‍ය ගැන මම ඒකට යොමු කරන්නේ නෑ ඔබතුමා සාමාන්‍ය සංසදයකට බැඳිලාද නෑ. මම දැනට එකක් ඔබට කියන්න මම දැනට
දෙරණ නාලිකාවේ වැඩසටහනක් කරනවා ඉන්සයිට් කියලා අද දෙරණ ඉරිදා රෑ 7ට මට එන්න කිව්වොත් වැඩසටහනකට මම යනවා. මම 7-5ක්වත් ගන්න නැතුව මගේ වාහනේ ගිහිල්ලා මම රෑ දෙගොඩ යාම වෙනකන් මේ සටන් භූමිවල ඉඳලා එනවා. එච්චරයි. මං එහෙම කිසිම මාධ්‍ය ආයතනයක් එක්ක බැඳිලා වැඩ කරන්නේ නැහැ. මම ඉන්නේ ෆයිට් එකේ තමයි. දිවා රෑ නොබලා සටන් කරමි මම. ප්‍රශ්න අහන්න. ඔක්කොම කෑ ගන්න එපා ප්ලීස්. අන්තර්ජාතික වශයෙන් පිළිගත් සංවිධානයක්. ඇයි ඒ වගේ සංවිධානයක් මේ ලංකාව වගේ රටට තෝරගත්තේ යාළගේ ප්‍රහාර මේ රට තුල ක්‍රියාත්මක කරනවා. දැන් අපි අවුරුදු 60 පොඩි රාෂ්ට්‍රවාදීන්ගෙන් පැටකවපු ජාතියක්. ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඇයි ඒ කට්ටිය දැන් අන්තර්ජාතික සංවිධානය මොකද මේ ප්‍රහාර තියක් කරන්නේ මේ ලංකාවට? ඒකට විස්තර බලන්න. ඔබගේ ප්‍රශ්නේ ඊටම සංකීර්ණ ප්‍රශ්නයක්. ISIS ඇතුළු ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන ලෝකේ නිර්මාණය වුණේ ඇත්තටම 1948 දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ. එතකන් එහෙම ඒවා තිබුණේ නැහැ. ඒකටත් ආසන්නම හේතුව තමයි 1947 වෙනකොට වෙනම තමයි ඊශ්‍රායල කියන රටක් හැදුවා. මේ ඊශ්‍රායල කියන රට හදන්නට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ කණ්ඩායම් ගණනාවක් සම්බන්ධ වුණා. ඒ කතාවට දිග ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ බයිබලයේ නව ගිවිසුමේ සිට පැරණි ගිවිසුම දක්වා යන්න වෙනවා. අර හීබ්‍රු ඉතිහාසය කියවන්න මේ ඉතිහාසය කියවන්න. ඊශ්‍රායලයේ කියන භූමිය ඇතුලේ වෙනම ඉස්ලාම් භක්තිකයන් බෙදුණා. කණ්ඩායම් කීපයකට. ඊට පස්සේ එක කණ්ඩායමක් විශ්වාස කරා පැරණි හීබ්‍රු ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ කියලා. අර I to I tooth to I කතාව. එහෙම කුඩා කණ්ඩායම් ටිකක් හැදුනා. ISIS දක්වා වුන් වර්ධනය වුණා. මේ වර්ධනය වෙන කණ්ඩායම් ඇමරිකා එක්සත් ජනපදයේ පාවිච්චි කරා. ඔවුන් නිර්මාණය කරා. ලංකාවට එන්න හේතුව තමයි ලංකාව මේ වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ගොදුරක් බවට පත් වෙලා තියෙන්නේ. ඇමරිකාව ලංකාවට එන්න හේතුව තමයි ඉන්දියාවයි චීනයයි එක්ක ලංකාව කරන ගනුදෙනු. ඔබ සිතියමක් දිහා බැලුවොත් දැන් ලෝකය ඕනනම් අනිත් පැත්ත හැරෙමුත් සිතියම ලංකාවෙන් එල්ලෙන්නේ භූමිය. ලංකාව පොඩි වුණාට අතිශය වැදගත් යුදමය වශයෙන් භූමියක් හැටියට. එතකොට චීනයයි ඉන්දියාවයි ඇමරිකාවයි අතර තියෙන වෙළඳ ගනුදෙනු යට වෙනම සීතල යුද්ධයක් තියෙනවා. අද වෙළඳාම කෙරෙන්නේ යුද්ධය යට තියාගෙන. ඕනනම් ගැව්වා. එතකොට ලංකාව ඇමරිකාවේ යුද මධ්‍යස්ථානයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා උන් විශ්වාස කරනවා. ඔබ මේ වැඩසටහනින් පස්සේ ජංගම දුරකථනයේ අතේ තියෙනවා නම් ගහන්න USA State Department කියලා උන්ගේ වෙබ් අඩවියේ තියෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එහි තිබෙනවා අන්තිමටම ලංකාව ඇමරිකාවත් එක්ක ඔවුන්ගේ තුන්වෙනි වටේ සාකච්ඡා කරගෙන යන හැටි ලංකාවත් එක්ක කොහොමද වෙළඳ ආරක්ෂක ගිවිසුමක් ඇති කරගන්නේ. අර සෝෆා කියලා ගිවිසුමක් ගැන කියවෙන්නේ ඒක තමයි. මේ වෙලේ සාකච්ඡා පැවැත්වෙනවා. හොරෙන් කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ඒක කරන්න යන්නේ ඇමරිකාවට ඕනි ලංකාව පාවිච්චි කරන්න ඔවුන්ගේ යුද මධ්‍යස්ථානයක් හැටියට. මම විශ්වාස කරනවා ISIS සම්බන්ධතා තියෙන කණ්ඩායම් මේ එකපාරටම පුපුරා ගියේ ඇමරිකාව ලංකාවට ගොඩ බහින්න අවශ්‍ය නිසා කියලා. ඒකෙන් කියවෙන්නේ ISIS ඇතුලේ කණ්ඩායම් සහරාන්ලා ඇමරිකාව නිෂ්පාදනය කරා කියන එකම නෙවෙයි. එහෙම එකක් වෙමින් තිබුණා අනිත් පැත්තෙන් එක පාවිච්චි කරනවා. ඒක නිකන් හරියට ඔබේ ගමේ ඉන්නවා රස්තියාදු ගහන්න ටිකක් කුඩු ගහන්න කැමති රැය ටිකක් හොර කම යන පුද්ගලයේ මිනිස්සු ඒවා පාවිච්චි කරනවා මිනිමරන්න. අන්න ඒ වගේ වැඩක් ඒක. එතකොට සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ අභිබවා යන වෙනම කණ්ඩායම් හැදිලා තියෙනවා. ලංකාවේ මේ ප්‍රශ්නේ බේර ගන්න පුළුවන් සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය මේකට ඉදිරි වෙන්න ඕනේ. ඉදිරි වෙලා අපේ සාම්ප්‍රදායික සිංහල මුස්ලිම් දෙමළ ජන සමාජය බේර ගන්න ෆයිට් කරන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. ලංකාවට අත තියන්න හේතුව ඒක තමයි. දැන් මේක තමයි හොඳම වෙලාව ඇමරිකාව කියනවා උඹලගේ රටේ ප්‍රශ්නයක් තියෙනවා ISIS උඹලගේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඇවිල්ලා උඹලට සපෝට් කරන්න අපේ මිලිටරි ඇසිස්ටන්ස් දෙන්නම්. දැනටමත් ඒගොල්ලන්ගේ FBI එක ලංකාවේ වැඩ කරනවා. ඉන්දියාවේ රෝතු සේවා වැඩ කරනවා. ඊට අමතරව වෙනත් රටවල කුඩා කණ්ඩායම් දැනට කොළඹ වැඩ. ඒගොල්ලන් අපේ ලංකාවේ තමන්ගේ යුද මධ්‍යස්ථානය කරගෙන නැද? අපි ගහගෙන මැරෙයි. සහරාන් මල තවත් සහරාන්ලා මැරෙයි. තවත් සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු මැරෙයි. ඒගොල්ලන් තමන්ගේ
ගමන යනවා. මේක තමයි කතාව. නිරාකරණය කරගන්න. දැන් ඔබතුමාගේ සාකච්ඡා සංවාදයේ මේ දේශනාවේදී ඔබතුමා කිව්වා මේ වැඩි වශයෙන් භාවිත වන වචන නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා. දැන් එහෙමනම් දැන් මේ රටේ ගොඩක් නීති අවභාවිතා කරන පුද්ගලයන් ඉන්නවා. ඒ කියන්නේ සමහර දේශපාලන පදවියක ඉන්නවා. ඔවුන් රාෂ්ට්‍රවාදී මේ මොහොතේනකොට රාෂ්ට්‍රවාදීන්ට රාෂ්ට්‍රවාදී කොටසක් වෙලත් ඉවරයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි දැන් සමහර මේ රටේ සමෘද්ධින් වහන්සේලා වගේ දැන් එහෙම ඒ කට්ටියට වෙනම නීතියක් භාවිත වෙනවා. දැන් ඔබතුමා කියවා නීති ආධිපත්‍යය කියලා. එතකොට මොකද්ද මේක මේ ඒ කට්ටිය නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේශපාලඥයන්ට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට සාමීය රටේ ජීවත් වෙන පොදු ජනතාවට මහ ජනතාවට නීතිය හරියාකාරී ක්‍රියාත්මක කරනවා. ඔබතුමා දේශපාලන මතවාද පුද්ගලික දෙයට මට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න. ඔබ කියන ප්‍රශ්නේ ඒ විදිහම තියෙනවා. ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තුවේ 225ම මේ අපරාධ වලට සම්බන්ධයි. 225. සියලු දේශපාලන පක්ෂ වග කියන්න ඕනේ මේ තත්ත්වයට. සියලු දේශපාලන පක්ෂ. එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකට ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, එතකොට අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට අධිකරණ පද්ධතිය නීතිපති දෙපාර්තමේන්තුව වග කියන්න ඕනේ. නීතිඥවරුන්ගේ සංගමයේ ඔවුන් වග කියන්න ඕනේ. ඔබ කියන එක හරි. නීතිය අවභාවිත කරනවා. දැන් විතරක් නෙමෙයි දශක කීපයක් ලංකාවේ කරනවා. හොරු ආරක්ෂා කරනවා, ජාවාරම්කාරයෝ නිර්මාණය කරනවා, අහිංසක මිනිස්සු ඉරේ දානවා. ඒ වැරද්ද කරනවා. දැන් ප්‍රශ්නේ හරි පැහැදිලි. මේ ප්‍රශ්න උත්තරයක් අපි හොයන්න ඕනේ. උත්තරේ හොයන්න පුළුවන් අපි වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනේ. පක්ෂ හදලා මේක කරන්න බෑ. ඒකයි මම කිව්වේ එක විනිසුරු වලේ කල්පනා කරුවොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. එක නීතිඥවරේ කල්පනා කරුවොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. එක ගුරුවරයෙක් ඉස්කෝලේ කල්පනා කරුවොත් ඉස්කෝලේ වෙනස් කරන්න පුළුවන් වගේ එක බලධාරියෙක් කල්පනා කරුවොත් දේශපාලන බලාධිකාරිය යටපත් කරගෙන රට හොඳ පැත්තට තල්ලු කරන්න පුළුවන්. එක විනිසුරුවරයෙක්වත් මේකට ලෑස්ති නැහැ. එක ප්‍රශ්න. එක අමාත්‍යාංශ ලේකම්වරේ දැන් දේශපාලන නායකයෝ පැත්තකට දාන්නකො. ඇමති හොරා. අමාත්‍යාංශ ලේකම් ඊට වැඩි හොරා. අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලේකම්වරයා ඊට හොරා. කාර්යාල කාර්ය සහායකයා ඊටත් හොරා. ඒකයි ප්‍රශ්නේ. දැන් ඇමතිවරයා හොරකම් කරනකොට අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මට නම් හොරකම් කරන්න බෑ කියලා ඇමතිවරයා කකුල පස්සට ගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. දැන් පොලිසිය OIC වැරද්දක් කරනකොට එතන ඉන්න සාජන් සීනියර් සාජන් කියනවනම් මම මේක කරන්න කැමති නෑ මම නම් සහභාගී වෙන්නේ නෑ කියලා OIC බය වෙනවා. OIC පළවෙනි වැරද්ද කරනකොට සීනියර් සාජන් ඊට වැඩි ලොකු වැරද්දක් කරනවා. එහෙම වෙන්නේ මේක. මේක නවත්තන්න ඕනේ. නීති ආධිපත්‍යයක් නැත ප්‍රජාතන්ත්‍රවාදය නැත ඒක බල ගන්නන්න ඕනි. හැබැයි ඒක ටිකක් දිගු කාලීන වැඩක්. ඒකට ඔයගොල්ලෝ ඊට බහින්න ඉගෙනගෙන ඔයගොල්ලෝ තැන්වලට ගිහිල්ලා යම් යම් තැන්වල බලය අතට අරගෙන ඒක කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. මහජනතාවගේ ඡන්දයෙන් සාකච්ඡා ඡන්ද බලයෙන් මේක වෙනස් කරන්න පුළුවන්. බෑ. කවුරු බලයට ගිරවත් මේකනේ වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ සක්‍රීය දායකත්වයේ තියෙන ක්‍රමවේදයක්. ප්‍රජාතන්ත්‍රවාදය හැදුනේ ග්‍රීක රෝම ඉතිහාසවල. ඒක අපේ එකක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසිය තමයි ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය ඕනේ. ඡන්දේ දාලා පාලකෙක් කියවලා මම නිදාගෙන හරියන්නේ නැත. ලෝකයේ පුරාම ප්‍රජාතන්ත්‍රවාදය අර සොක්‍රටිස් ප්ලේටෝ ඇරිස්ටෝටල් හරහා ආපු සංවාදය සාර්ථක වෙලා නැත්තේ ඒකයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා හිතාගෙන ඉන්නේ මම කොළ පාට එක්ක නිල් පාට එක්ක රතු පාට මම ඡන්දේ දැම්මා මිනිහෙක් පාර්ලිමේන්තුවට දැම්මා මිනිහා මාව කොට දායි කියලා බලාගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සක්‍රීය ජනතා සහභාගීත්වයක් ඕනේ. මම සරල උදාහරණයක් කියන්නම්. ඔබ මේ අපේ ගම මේ ගමේ මිනිස්සු අපි ඔක්කොම එකතු කරලා ඔබ පාර්ලිමේන්තුවට යවනවා. ඔබ පාර්ලිමේන්තුවේ නිදා ගන්නවා. අපි නිකන් ඉන්න ඕනද? අපි ගිහිල්ලා ගේ වට කරලා කියන්නේ බෑ මිනිහව බුදිය ගන්න එපා කියලා. පාර්ලිමේන්තුව. ඔබ ගිහිල්ලා ජාවාරම් වලට සම්බන්ධ වෙන්න. අපි ඔක්කොම කියලා කියන්නේ බෑ. අපි ඔබ පාර්ලිමේන්තුවේ යෝ වැඩේ නෙවෙයි. වාම ජාවාරම නවත්තලා දාන්න. අපි කරන්නේ ඒක නෙවෙයි. අපි ගිහිල්ලා මිනිහගේ රස්සා ඉල්ලනවා. කසිප් කරන අවසර ඉල්ලනවා. එක්කෝ මොකක් හරි එකකට ගිහිල්ලා උදව් ඉල්ලනවා. ඇමතිවරයාගෙන්. ඇයි අපි ඇමතිවරයාම තියපෙන්නේ? අපිට ওই දේවල් කරගන්න පුළුවන් රට ගොඩ දාන්න. ඇමතිවරයාගෙන් ඉංගාන්නේ මොනවද? ඔබ හොඳට හොයලා බලන්න මැති ඇමතිවරු පස්සේ යන මිනිස්සුන්ට මුකුත් හම්බ වෙන්නේ නැහැ. අර කැරට් තලේ පස්සේ යනවා වගේ ලැබෙයි කියලා හිතාගෙන ඉන්නේ. ගන්න පුළුවන් කටි ගන්න පොදු ජනයාට හම්බ වෙන්නේ නැහැ මොකද?
ජනතා සහභාගීත්වය වැඩි කරන්න ඕනේ ඡන්ද දාලා මුකුත් වෙන්නේ නැහැ. ඊළඟට XYZ කවුරු බලයට ඉනවද මේක තමයි කරන්නේ. මේකමයි කරන්නේ. දැන් මේ වන විට වර්තමානයේදී ක්‍රියාත්මක වන්නේ 78 ජයවර්ධන මහතා විසින් සම්පාදිත ව්‍යවස්ථාවක් තමයි වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනෙක් ඉන්නවා. මේ 225 දෙනා සම්බන්ධයෙන් එක මතවාදයක් නැහැ. එක්කෙනෙක් සමහර කට්ටිය අටපාස් නැති කට්ටියක් ඉන්නවා. ඕ ලෙවල් පාස් නැති කට්ටිය ඉන්නවා. ඒ ලෙවල් එහෙම උපාධියක් දෙන කට්ටිය ඉන්නේ 40යි. ඉතින් මේ කට්ටිය දැන් 78 ව්‍යවස්ථාව හදනකොටම ඇයි මේ වගේ වගකීම් දාන්න බැරුනේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මේ ඔක්කොටම ඡන්ද ඉල්ලන්න බෑ. ඉල්ලන්න පුළුවන් මේ වගේ සුසුකම් තියෙන කට්ටියකට ඇයි ඒ කාලේ ඒක කරගන්න බැරි ඔබ කියන දේ දැනුත් ඕන කරන්න පුළුවන්. මේ දැනුත් පාර්ලිමේන්තු 52කින් ඕක කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉගෙනගත්ත නැති ඔක්කොමලා වගේ මම දන්නවා. මම මොන නම් කියන්නත් පුළුවන් මට. මගේ මූලික තරගය තමයි නූගත්තු මිනිහා කරන එකම තමයි ඉගෙනගත්ත මිනිහත් කරන්නේ පාර්ලිමේන්තුවේ. මට උදාහරණයක් මට කියන්න ඕන නම් කියන්නම් මම අටවල් පාස් නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිහා කරන වැඩේම තමයි පශ්චාත් උපාධිය තියෙන මිනිහා කරන්නේ. ඔබ හොඳට හොයලා බලන්න තාත්තා රිටයර් වෙලා එක්ක වයසට ගිහලා එක්ක දැන් යා නැති වෙලා තාත්තා ඇමති පුතා ඇමති ඇවිල්ලා ඉන්නවා දැන්. එක්ක පුතා മന്ത്രി ඇවිල්ලා ඉන්නවා. තාත්තට වැඩිය පුතා. අන්තිමයි. මිනිහා ඉගෙනගෙන තියෙන්නේ ඇමරිකාවේ. ડોක්ටරේට් එකකුත් කරලා තියෙනවා. උගල්කම කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔබ කිව්වට සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා උපාධිධාරක. නීතිඥවරු. කට ඇරියම ලැජ්ජයි. කීදී වහන්නේ. ඔය පාර්ලිමේන්තුවේ කතා කරන බලාගෙන ඉන්නකෝ උගක්ක ඉගෙන ගත්තා. මං නම් කියන්නේ නැතු ඉන්නම් ඔබේ සංවේගය ඇති වෙන නිසා. ඒගොල්ලෝ සීනියර් මිනිස්සු ඉගෙනගෙන තියෙනවා. හැබැයි කරන්නේ අර අමන වැඩ තමයි. ඉතින් අධ්‍යාපනයේ ප්‍රශ්නයක් නම් මේ දැන් පුළුවන් පනතක් එන්න. සිම්පල් වැඩක් නේ. කරාම කියන්නකෝ සම්මත කරාම කියන්නකෝ කාමද ගේන්නේ. ඔබ මට හොයලා කියන්න නිකමට ඔබේ ගමේ ඉන්න ඉගෙනගත්ත පශ්චාත් උපාධිකුත් කරලා එක්ක මහාචාර්යවරයෙක් ඔබ බලන්න වැඩි එපා. මේ රටේ මහාචාර්යවරයෙක් වෙන්නන්නකෝ ඔබ මේ රට වෙනුවෙන් කතා කරන ෆයිට් කරන අති බහුතරයක් ඉන්නේ NGOs වලට විකිනිච්ච අය. ලස්සනට ඉංග්‍රීසි කතා කරන නිකන් හොඳටම ඉගෙනගෙන වගේ තියෙන ලෝකේ පුරා රවුම් ගහපු මේ රට විනාශ කරන්න තමයි කතා කරන්නේ. මේ එක පොල් පැල හිටවන්න කතා කරන මේ කැලයක් ආරක්ෂා කරන්න කතා කරන ගමක් දියුණු කරන්න කතා කරන අපේ කුෂි ආර්ථිකය ගොඩනගන්න කතා කරන කවුද ඉන්නේ? ඔබේ ගමේ ඉන්න ඉගෙනගත්ත මිනිස්සු ඇරියොත් පාර්ලිමේන්තුවට ඒගොල්ලෝ කරන්නේ ඒකමයි. ඒකයි මම කියන්නේ ඔබට. ඕනනම් කරන්න පුළුවන් ඔබ කියන වැඩි. බොහොම සරල වැඩක්. මගේ තර්කය සංවර්ධිත රට කියන වචනේ අයින් කරන්න ඔළුවේ. අපිට ඉගැන්වන්නේ සංවර්ධන වෙමින් පැවති රටවල් කියලා එක පට්ට බොරුවක්. දැන් නව ශ්‍රීලන්තේ සංවර්ධන වෙච්ච රටක්ද ඔබ කියන්නේ? ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධනය වෙලා. දැන් සංවර්ධන කියන්නේ මොකක්ද එතකොට? අපිට ඉගැන්වුවා එකක් එහෙම එකක්. මම කියනවා කැහන්න එපා. මම කියනවා ලංකාව සමහර පැති වලින් ඇමරිකාවට වඩා සංවර්ධිතයි. ඇයි මම එහෙම කියන්නේ? ලංකාවේ ඕනෑම භාෂාවක ඕනෑම පොතක් පරිවර්තනය කරන්න නිදහස තියෙනවා. ලංකාවේ ත්‍රිපිටකය විවේචනය කරන්න පුළුවන්, බයිබලය විවේචනය කරන්න පුළුවන්, කුරාණය විවේචනය කරන්න පුළුවන්. කවුරු රෝණ බණි. නමුත් නීතිමය ප්‍රශ්නයක් නෑ, රැයට උස්සගෙන යන්නෙත් නෑ. මම විවෘත සංවාදවලදී මම කුරාණය විවේචනය කරලා තියෙනවා, බයිබලය විවේචනය කරලා තියෙනවා. කවුරුත් මට ගහලත් නෑ. මේක ඇමරිකාව කරන්න බෑ. ඇමරිකාව කියන තරම් නිදහසක් නිර්මාණය කරලා නෑ. ඇමරිකාව කියන්නේ පුදුම මිලිටරි බලයක් තියෙන රටක්. චීනේ කිසිම ජනමාධ්‍යයකට දලේලාමගේ නම කියන්න දෙන්නේ නැහැ. ඔබ දන්නවද ඒක? දැන් ලෝකයේ තියෙන පළවෙනි මාධ්‍ය ආයතනය BBC. අංක 1. BBC මාධ්‍ය ජාලයට මොනම තත්ත්වයක් යටතේවත් එංගලන්තේ රජපෞල් විවේචනය කරන්න බෑ. එක වචනයක්වත් කියන්න බෑ. විතරක් නෙවෙයි එංගලන්ත රජපෞලේ සියලුම උත්සව ඔවුන්ගේ අභිමානය පෞරුෂය වර්ධනය කරන්න ප්‍රවර්ධනය කරන්න BBC බැඳලා ඉන්නවා. ලංකාවේ එහෙම ගන්නෑ. එහෙන් බැලුවාම අපිට වැඩි හරි පස්සෙන් එංගලන්තේ තියෙන. මට ඕන නම් පුළුවන් ජනාධිපති පට්ට ගන්න කොහෙද ගණන් ඉඳගෙන. එංගලන්තේ රජුරෝ හරි රජිනාරි පට්ට ගැහුවොත් එම රැට උස්සගෙන යනවා කතා කරන්නවත් හම්බෙන්නේ නැහැ. එක එංගලන්ත ජාතිකයෙක් හොයලා පෙන්නන්න රජිනට බණින්. එහෙම කරන්න බෑ. ජනමාධ්‍ය ඉඩ දෙන්නෙම නැහැ.
මම කියනවා සමහර පැති අපි බාහිර දියුණු කරලා තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකට ජීවත් වෙච්ච ලස්සන රටක් මේ රට. අපි එකට වැඩ කෙරුවා. අපි අපේ අස්වැන්න නෙලා ගත්තා. අපි කෑවා, අපි බිව්වා, අපි සංගීතය නිර්මාණය කෙරුවා. අපි එහෙම රටක්. මං කියන්නේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ බරපතල විදිහට තියෙනවා. ඔබට හිතේ දවසක අපි යුරෝපෙට වඩා හොඳයි. මට ඒක කියලා තියෙනවා. අපි නිරෝගී జాතියක් නේ. අපි මේ පිටිකිරි බීලා, වසවිස කාලා, වසවිස බීලා තමයි නාස්ති උනේ. මගේ ආච්චිලා සීයලා නිරෝගී මිනිස්සු. ඒගොල්ලන්ට ලෙඩ හැදුන්නේ නැහැ. පිළිකා හැදුන්නේ නැහැ. මගේ පරම්පරාවේ පරණ මිනිස්සු යක්කු වගේ. අද අපි අපේ වකාලත අපි. ඒ සංවර්ධනයේ වෙච්ච රටවල ඒවා කාලා අපි ලෙඩ උනේ. මගේ ජීවිතේ බේරගෙන තියෙන්නේ මම වසවිස පුළුවන් තරම් අඩුවෙන් කන්නේ. මං ආපු ගමන් මට තේ එකක් දුන්නා මං ඇහුවේ නෑ මේ මොන තේද මං දන්නන්නේ පිටි කියලා මං බිව්වේ නෑ. මං නිකන් හිටියා. මට පොඩි බඩගින්නකුත් ආවා මං බිව්වේ නෑ කිව්වා. මං පුළුවන් තරම් පිටි නොබී ඉන්නවා. ඇයි මං වස බොන්නේ? මං දන්නවනේ දැන් මම මේ බොන්නේ මොනවද කියලා. ඇයි ඔබ කොකාකෝලා බොන්නේ? කොකාකෝලා බොන්න ජීවිතේ කොට වෙනවා. වසවිස දැනගෙන අපි බොනවනේ. කොකාකෝලා අපි දැන්නේ. අපි නෙවෙයි. අපි හොඳ පිරිසුදු වතුර බීපු જાතියක්. අපි රණවර බීපු જાතියක්. අපි බෙලිමල් බීපු જાතියක්. අපිට තේ හැදුනේ. අපිට තේ ගෙනත් දුන්න සුද්දෝ. තේ කියන්නේ විස බීමක්. ඉතින් බොනවනේ. let's have a tea කියලා බොනවනේ අපි. එතකොට දැන් අපි සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අපි දැන් හොයන්න ඕනේ. මොකක්ද මේ කියන්නේ? සංවර්ධනය කියන්නේ කාලා බීලා ඉක්මනට මැරෙන එකද? එහෙම නැත්නම් නිරෝගීව දිගු කල සතුටින් ජීවත් වෙන එකද? ඒක හොයන්න ඕනේ. තව ප්‍රශ්න. මට ප්‍රශ්න කීපයක් එකතු වෙච්ච ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අද අපි ඉන්නේ ප්‍රතිශාස්ත්‍ර පාඨ ගැන කතා කරන, ඇමරිකාව අපිව ආක්‍රමණය කර ඉදීම ගැන කතා කරන, වෙන විදිහකට කියනවා නම් අපේ රටේ පොලිසිය සම්පූර්ණයෙන්ම අඩපණ කරලා තියෙන අමුතුම තත්ත්වයක. ඒ අතරේ ඔබතුමා කියනවා ඔබතුමා කියන දේ කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන් අපිට කියන්නේ ආපස්සට යන්නද කියලා. කෙනෙක්ට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉස්සර හිටපු විදිහට. ඒ කියන්නේ දැන් අපි ලියුමීට නිදාන්නේ. ඒතර දැන් ආපස්සට යන්නේ. ඒ කියන්නේ ආපහු රන් කරාකොට ආපහු සරයන් තමන්ගේ ගෙවතවල බබා කරගෙන කන ඒ තත්ත්වයට යන්නද. ඒතර ලෝකේ ඉන්නේ විතර නෙමෙයි. ඒක පළවෙනි ප්‍රශ්නේ. ඒකම මට දැන් ඔබ කියනකොට හිතුණා අපේ රටේ විශ්වවිද්‍යාලවලින් ලංකා පුරාමදී විශ්වවිද්‍යාලවලින් සෑහෙන ප්‍රමාණයක් පිට වෙනවා. මම නිකමට දැන් ওই කතාවතර කල්පනා කරනකොට ඒගොල්ලෝ කොහෙද වැඩ කරන්නේ කියලා. අස්සාවල් කරන්නේ කියලා. උගත් වෙලාවට රාජ්‍ය ආයතන වල පුටු ඇතුළේ. ඊළඟට මට ඔයක මතක් වුණා මේ මාගේ කතාවක් වතුර සම්බන්ධයෙන් කියලා තියෙන ප්‍රශ්නේ. ලංකාවේ හොඳ වතුර තියෙන්නේ. ඒ වතුර දැන් ඉවර වෙගෙන යන්නේ මම හිතන්නේ. සහ වතුර විකුණන්නේ කොහෙද කියන්නේ. මොකද වෙන්නේ කියලා. ඒතර ඔය ඔක්කොම ටික අතරේ මම එක ප්‍රශ්නයක් අහන්නේ. ඔය ඔක්කොම දේවල් සිද්ධ වෙන අතරේ මොකද අපේ කාර්යභාරය? මම විශ්වාස කරන්නේ නැහැ ඒක පාරට වහින්නේ කියලා. ඒක නෙමෙයි. අපි මොකද්ද කරන්න ඕනේ? දරුවෙක් ළමයි හැටියට මම ගුරුවරයෙක් හැටියට අපි රටේ මිනිස්සු හැටියට මොකද්ද කරන්න ඕනේ? ඒක දෙලා පාරට වහින එක නෙමෙයි කියලා මම කදිම විශ්වාස කරන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? කවදාද අපි කවදද ඒකට දැස්ති වෙන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? දැන් ඇයහන පළවෙනි ප්‍රශ්නේ අපි අතීතයට යන්න ඕනද? සමහර තැන්වලදී මම සරල උදාහරණයක් කියන්නේ අපේ මුතුන්බිත්තෝ පයින් ඇවිද්දා. ඇවිද්දානේ. දැන් මිනිස්සු ජොගින් ට්‍රැක් වල යනවනේ අර හති දදා මෙහෙම. ඉතින් මමත් ඇවිදිනවා මේ ජොගින් ට්‍රැක්ම නැතත් මං හිටි ගමන් කිලෝමීටර් 4-5ක් ඇවිදිනවා. අපි අතීතයට ගිහිල්ලානේ දැන්. අපි නිකන් පිට්ටු බම්බුවක් වගේ ඉඳගෙන හිටියොත් එහෙම බඩ ඇවිල්ලා මේ අර දෙපැත්තෙන් ගෑනු ළමයින්ගේ ටයර් වගේ ඇවිල්ලා මහත් වෙලා කැත වෙනවා. එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නැහැ. ලෙඩ වෙන්න ඕනේ. ඕනේ නැහැ. එතකොට අපි නැවත පයින් ඇවිදින වැඩේට යන්න ඕනේ. පයින් ඇවිදින්න ඕනේ වෙලාව හදාගෙන. ව්‍යායාම කරන්න ඕනේ. සල්ලි වලින් මේක බේරගන්න බෑ. කෑම බීම අපිට අනිවාර්යයෙන්ම අපේ පැරණි අපේ හෙළ කෑම හොයාගන්න වෙනවා. ඒකට සිංහල මුස්ලිම්ද දෙමළද කියන අදාළ නැහැ. ඇයි අපි වසවිස කන්නේ? දැන් ලංකාවේ තියෙනවා පාරම්පරික සහල් වර්ග කීපයක්. ඒවා ඊටාම පෝෂ්‍යදායි. දැන් සුවඳල් කියන හාල් වර්ගය දැන් මිල අධිකයි. ඒවා හැදෙන ටිකයි නිසා සුවඳල් කියන සහල් මගේ ප්‍රියතම සහල් වර්ගය. දවසක් හදලා කාලා බලන්න. ඒක ටිකක් මිල අධිකයි හැබැයි ඒව කන්න පුළුවන් පොඩ්ඩයි.
ඒක හරිම සුවඳයි. ඒක හරිම පෝෂ්‍යදායි. එක ව්‍යංජනයකින් කන්නත් පුළුවන්. නිකන් සුවඳල් හාල් වල බත් ටිකකුයි අඹ වලින් හදන ව්‍යංජනයකුයි කාලා බලන්න ඉතාම රසයි ඒක. අඹ ගේන්නේ පිට රටින් නෙවෙයි. සුවඳල් හාල් ගේන්නේ පිට රටින් නෙවෙයි. සුවඳල් හාල් වලට අපි වසවිස දාන්නේ නැහැ. අපිට බැරිද අපේ පොළවේ හැදෙන දේවල් හිමින් රසායනික අනතුරෙන් ගලව ගන්න. අපි කරන්න ඕනි ඒක. මේ පොළව රසායනික ද්‍රව්‍යයන්ගෙන් යදවුම් වලින් ගලව ගන්න ඕනි. සමහර දේවල් සඳහා අතීතයට අපි යන්න ඕනි. අපේ පවුල ලස්සන පවුලක්. ඉස්සර පවුල. දැන් අපේ ගෙවල් ඇතුලේ ඔක්කොම ඉන්නේ ජංගම දුරකථන වල. අම්මත් ඉන්නේ FB එකේ. තාත්තත් FB එකේ. දුවයි පුතයි දෙන්නත් FB එකේ. අපිට එකිනෙකාව ගිලිහෙමින් යනවා. මේ ප්‍රශ්නේ ලොකුවට ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා. එංගලන්තේ තියෙනවා. කොල්ලටයි කෙල්ලටයි කතා කරන්න වෙලාවක් නැහැ. කොල්ලයි කෙල්ලත් ඉඳගෙන දෙන්නම Facebook. දෙන්නට ආදරය ගැන සංවාදයක් ඇති කරන්න වෙලාවක් නැහැ. අපි සෝෂල් මීඩියා වල වහල් වෙලා ඉන්නේ අපි විතරක් නෙමෙයි ලෝකේ පුරාම මිලියන ගණනේ මිනිස්සු. අපේ පරණ පවුල හරි සුන්දර පවුලක්. ආච්චි සීයා වැඩිහිටි මාමලා ආච්චිලා නිතර ගැවසුණු ගෙදර බල්ලේ පූසෙක් හිටිය වත්තේ හරකෙක් හිටිය ලස්සන පවුලක් තිබ්බා. ඒ පවුල ඇතුලේ සුන්දර පවුල් ආකෘතියක් තිබුණා. ඉතින් අපිට ඒක ඕනේ නැද්ද? අපිට ආස නැද්ද? දැන් තියෙන තාක්ෂණික පවුලද හොඳ පරණ පවුලද? මං අර ඈත අතීතයේ පවුලට හරි ආසයි. අපිට දැන් කතා කරන්න වෙලාවක් නැති පවුලක් හදාගෙන අපි ඉන්නේ. ඔබ හොඳට හොයලා බලන්න නූතන තාක්ෂණයත් එක්ක අපි වේගයෙන් එකිනෙකාගෙන් ඈත් වෙනවා. සමහර ගෙවල් වල උඩ තට්ටුවේ ඉන්න අම්මා පල්ලෙහා තට්ටුවේ ඉන්න තාත්තට SMS යවනවා. එතනට අපි ඇවිල්ලා තියෙනවා. ගම් මට්ටමත් එහෙම තමයි හොඳේ. ඔබ හිතන්නේ මේ ගම බේරිලා කියලා ගම්වල හෙරොයින් ජාවාරම කරනවා. එතකොට ඊටාම ප්‍රාථමික ලිංගික වෙළඳපොළක් වැඩ කරන මසාජ් ක්ලිනික් එහෙම දාලා පුංචි ගම්වල ඊට පස්සේ තනිකරම කම්පියුටර් ගේම්ස් එතකොට අන්තර්ජාලය හරහා ලෝකයේ තියෙන ඊටාම අසභ්‍ය දර්ශන නරඹනේව සෝෂල් මීඩියා ඇතුලේ පිස්සු කෙලිනව ගම්වල වැඩි. එකක් මතක තියාගන්න මේ නගරේ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඔබේ ගෙදරත් එහෙමයි ඇති. මම කියන්නේ අතීතයට යන්නත් වෙනවා අපිට. අපිට ගහකොළයක ජීවත් වෙන්න ඕනේ නැද්ද? ඕනේ නැද්ද? ගඟකින් නාන්න ඕනේ නැද්ද? වතුර ඇදලා ළිඳකින් නාන්න. අතීතයටත් අපිට යන්න වෙනවා. නූතන තාක්ෂණයත් එක්ක ඉස්සරහටත් යන්න වෙනවා. දැන් අපි නූතන තාක්ෂණයත් එක්ක වැඩ කරනවා. මම සෝෂල් මීඩියා එක වැඩ කරනවා. මම ගහකොළත් එක්ක ජීවත් වෙන්න ආසයි. ඒ දෙක බලන්න. ඔබට රහසක් කියන්නද? මගේ ජංගම දුරකථනයේ Apple. Apple කියන බ්‍රෑන්ඩ් එකට මම ආසයි. මම Apple කන්නේ. කොහොමද ඒක? Apple විසයි. මම Apple කන්නේ. Apple ජංගම දුරකථනය පාවිච්චි කරනවා. අපි එහෙම වෙමුකෝ. මම ගමේ පැපෝල් කනවා. Apple ජංගම දුරකථනය පාවිච්චි කරනවා. සිම්පල් නෙවෙයි. සරල වැඩක්. අපි පිටරට හොඳ දේ ගම්මු. අපේ තියෙන හොඳ දේ පාවිච්චි කරමු. මට Apple ගෙඩියක් කවුරු හරි දුන්නොත් මම කන්නේ නැහැ. කොච්චර බඩගිනිටද මම කන්නේ නැහැ. මම නිකන් ඉන්නවා. මම බේරලා ඉන්නේ වසවිස අඩුවෙන් කාලා. ඔබත් එක්ක කරලා බලන්න මට සාමාන්‍ය ලෙඩ හැදෙන අඩුයි. මම ඒක කරලා තියෙන්නේ එහෙම තමයි. ඊළඟ ප්‍රශ්නේ තමයි අපි මොකද්ද කරන්න ඕනේ? දැන් අර ප්‍රතිත්‍රස්ත පනත ගැන කිව්වා. ඊටාම බරපතල ප්‍රශ්නයක් අපේ රටේ තිබෙනවා. විවිධ පනත් මේ වෙලාවේ රහසිගතව ගේන්න හදනවා. පොලිසිය අකර්මණ්‍ය කරලා තිනවා. ත්‍රිවිධ හමුදාව අකර්මණ්‍ය කරලා තිනවා. ඊට අමතරව ලංකාවේ ජලය දක්වාවන සියලු ස්වභාවික සම්පත් විකුණන වෙලෙන්දන්ගේ පාරාදීසයක් බවට පත් කරලා තියෙනවා. සියලුම අය, සියලු පක්ෂ, සියලු දේශපාලනඥයෝ, සියලු වෘත්තිකයෝ. මේක තමයි තත්ත්වය. මොකද අපි කරන්නේ? දැන් ඇය ඇහුවනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඇය මේ කරන්නේ ඇය කරන්න ඕන වැඩේ තමයි. මට පුදුම හිතුණා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂවරියක් හැටියට මාවත් ගෙන්නලා මෙහෙම නිර්භීතව කතා කරන්න ඇයට හයියක් තියනවාද කියලා මම සැක කෙරුවා ටිකක්. මම සැක කළෙමි. හැබැයි බැලින්නම් ඇය ඒ පෞරුෂය තියෙන කාන්තාවක්. හොඳ පෞරුෂයක්. ඔබටත් එහෙම කරන්න පුළුවන්. ඔබ වැඩ කරන තැන කෙලින් හිට ගන්න. කෙලින් හිට ගන්න. ඒ ඉන්න තැන වෙනස් කරන්න උත්සාහ කරන්න. දැන් ඇයට අවශ්‍ය ඔබේ කණ්ඩායම වෙනස් කරන්න. ඇයට අවශ්‍ය ඇය දන්න කින්න අයට කතා කරලා මේ සංවාදය ගොඩනගන්න. ඇය මහනුවර ඔබේ තාක්ෂණික ආයතනයට කතා කරලා මට හෙට එතනට යන අවස්ථාවක් හැදුවා. මම බොහොම ආඩම්බරෙන් එතනට යන්නේ.
මම කණ්ඩායම් තුනකට කතා කරනවා. ඔබත් ඔබේ ගෙදර පාර දන්න කියන තැන්වල මිනිස්සු කෙලින් කරන්නේ. වැරදි කරන අයව හරි පාරට දාන්න. වඩා හොඳ දේ උගන්වන්න. වඩා හොඳ දේ කියලා දෙන්න. ඉගෙන ගන්න උදව් කරන්න. සිංහලද දෙමළද මුස්ලිම්ද නෙවෙයි වැදගත්. මනුෂ්‍යත්වය ගොඩනගන හැටි කියලා දෙන්න. දැන් මේ සහරාන්ගේ ප්‍රශ්නේ ආවේ බොම්බ ප්‍රශ්නේ ඉඳන්නේ. එතකන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මුස්ලිම් අය ඒගොල්ලන්ගේ පල්ලියට ගියා. සිංහල බෞද්ධ අය තමන්ගේ පන්සලට ගියා. රෝමානු කතෝලිකය පල්ලියට ගියා. කවුරුත් ප්‍රශ්න ඇති කරගත්තේ නැහැ. එකට වැඩ කෙරුවා. සමහර කලා නිර්මාණවල එකට ඉන්නෝ සියලු දෙනා ප්‍රශ්නයක් ආවේ නැහැ. ප්‍රශ්නේ ආවේ බොම්බ නිර්මාණය කරපු නිසා. ඒ තත්ත්වයන් පරාජය කරන්නේ. මෙතන ඉන්න මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කියන්නේ කිසිදු ආකාරයකට ප්‍රචණ්ඩත්වයට ඉඩකඩ හදන්න එපා. කවුරු හරි කතා කරනවා නම් ඒක එතනම නවත්තලා දාන්න. කවුරු හරි වැරදි ඉගැන්වීම් කරනවා නම් නවත්තලා දාන්න. කතෝලික පල්ලියේ පන්සලේ කවුරු හරි ගහ ගන්න කතා කරනවා නම් එතනම නවත්තන්න. නවත්තන්න. ඇය කරන්න ඕන දේ ඔබත් කරන්න පුළුවන් දේ කරන්න. මොකක් හරි. Now you have a good voice. So raise your voice for social justice at your home, in your village, wherever you are. Why don't you address people? I am asking you. Because sometimes what the people think is contrasted to what you think. Sorry? Sometimes, like when this problem happens, we all are victims, right? Like you don't care whether you are Sinhala, Muslim or Tamil, we all are victims. But then again, there is some parties who blame the people who didn't do anything even and criticizing them and be like, we need to stop these people and stuff. And when, as a person, when you try to stop them, they will be like, oh, you are not a real Sri Lankan, you are not a real Sinhalese. They'll start criticizing us and then they gang up on us. So it's kind of hard to like move forward or like to say that this is wrong because they are like strictly believing that as Sri Lankans this is what we are supposed to do. I do agree with you. This is very difficult but not impossible. Very difficult. Very bitter experience that also I have. Sometimes people label me, blame me, saying that, labeling me that you are working for such party. They are naming parties. ඉතින් මම ගණන් ගන්නෑ නේ. Why should I care? You have to be patient. කවුරු හරි මට ලේබල් එකක් ගන්න නැදුවා කියලා මම ගණන් ගන්න. I do not care even 5 cents. Even for 5 cents I don't care. I do understand, I do realize to what extent I am independent. I am very independent. I do not depend on anyone, any party, any community. So උත්සාහ කරන්න හැම වෙලේම මම කෙලින් හිට ගන්නවා කවුරු මොනවක්වත් මට අදාළ නැහැ. පළවෙනි පාර වරදි. දෙවෙනි පාර වරදින්නේ නැහැ. දෙවෙනි පාර වැරදුනොත් තුන්වෙනි පාර හරියනවා. කියලා බලන්න. දැන් මම හැම වෙලේම I keep on fighting. I always criticize what I do not agree, what I do not accept. මම හැම වෙලේම විවේචනය කරනවා, බයිනවා, ගහනවා ඒවට. ගහනවා කියන අතින් නෙවෙයි. තරහ වෙනවා. හැබැයි ආයෙ මිනිස්සු යාළු වෙනවා. දැන් ඔබ වර්ධියට වටහා ගන්න එක්කෙනා ඊළඟ මොහොතේ හරියට වටහා ගනි. දැන් කියන දේ නොතේරෙන්න පුළුවන්. දෙවෙනි පාර තේරෙන්න ඉඩ තියෙනවා. But you have to be very patient. You can't be arrogant. You have to be very patient. Be friendly. Talk to everyone. Try to develop a dialogue. දන්න නැත්නම් කතා කරන්න. ඉස්සර වෙලාම කියයි මට ඔයා කියන එක පිළිගන්න බෑ. මං ඔයාට එකඟ නෑ. මං එකඟම වෙන්නේ නෑ. පස්සේ එකඟ වෙයි. Let time decide. ප්‍රශ්න. අපේ වෙලාව හරියද? තව පොඩි වෙලාවක් තියෙනවා කියලා කියනවා. ওই පැත්තෙන් ප්‍රශ්න එන්න ඕන හොඳයි. මාතර ප්‍රශ්නයක් දැක්කොත් ඒක එතනින්ම නවත්තලා එතනින්ම මුලින්ම පුරා දාන්නනේ කියලා කිව්වා. දැන් මාතර ප්‍රශ්නයක් වුණාම ඒක එතනින්ම ඉවර ගන්න උදාහරණයක් දක්වන්න ඒ පිළිවෙල පැහැදිලි කරා. දැන් ඔබතුමාට මේ රටේ සිදුවන තත්ත්වයන් පිළිබඳව පේනවා. ඉතින් මේ ප්‍රශ්නේ උචිතයි කොච්චර දුරකට ජයද කියලා මම දන්නේ නැහැ. ඒත් මේ රටේ සිදුවන තත්ත්වයන් ඔබතුමාලා දකිනවා. ඉතින් ඔබතුමාට මේ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් කරගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරලා අමාත්‍ය ධූරයක් අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න කිසිම අදහසක් තියෙනවද? අපෝ නැහැ. අනුකම්පා කළ මැනවි.
මම කවදාවත් ඡන්දේ දාලා නැහැ. ඒකත් කියන්න එපා. මම කිසිම දවසක ඡන්දේ දාලා නැහැ. මම ඡන්ද පොලකට යන්නෙත් නැහැ. මම හැබැයි ඒ වෙනුවට දැවැන්ත මැදිහත් වීමක් කරනවා. ඔබට එහෙම කරන්න අයිතියක් නැහැ. ඔබ ඡන්දේ දාන්න ඕනේ අනිවාර්යෙන්ම. මම ඡන්දෙන් නොදා ඊට වැඩි ලොකු මැදිහත් වීමක් කරනවා. මම චැලෙන්ජ් කරනවා මේ ඩෙමොක්‍රසි කියන ඩිස්කෝස් එකට. ඒකට ලොකු කතාවක්. ඩෙමොක්‍රසි කියන්නේ මේ මානව ශිෂ්ටාචාරයට උත්තරයක් නෙවෙයි කියලා මම හිතනවා. මම ඒ සඳහා දේවල් හොයනවා. ගවේෂණය කරනවා, මැදිහත් වීම කරනවා. මම එකම දෙයයි කරන්නේ ඔබ වගේ අය දැනුමින් බලගන්වනවා, පෞරුෂය ගොඩනගන්න උදව් කරනවා. මොකක් කරන්නද? පාලකයන් හරි පාරට දාන්න. වෘත්තිකයන් හරි පාරට දාන්න. ඔබ වෘත්තිකයෙකුට හරියට වැඩ කරන්න. එච්චරයි ඕනේ. මම එහෙම වෛද්‍යවරු ගන්නවා, ඉංජිනේරුවරු ගන්නවා, ගුරුවරු ගන්නවා. මගේ අම්මයි තාත්තයි ගුරුවරු. අපේ තාත්තා නිදහස් අධ්‍යාපන වෙනුවෙන් සටන් කරපු හොඳ ගුරුවරයෙක්. මම ඇස් දෙකට දැක්කා ඒක. ඒගොල්ලෝ තෑගි ගත්තේ නැහැ, අල්ලස් ගත්තේ නැහැ. 24 පැය මේගොල්ලෝ ළමයි ගැන හිතුවේ. මගේ ළමයිද අල්ලපුවත් ළමයිද නෙමෙයි ළමයි. ඒ වගේ ගුරුවරයෝ අඩුයි. ඔබ තමන්ගේම දේවල් දිනා ගන්න නෙවෙයි පොදු සමාජයේ ජයග්‍රහණය කරවන්න වැඩ කරන්නේ. එච්චරයි. එහෙම කරපු ගමන් අනිත් අය උදව් කරනවා, වැරදි දැන් නිවැරදි වෙනවා. මම නම් කවදාවත් පාටි පොලිටික්ස් වලට යන්නේ නැත. මම පැත්තෙන්වත් යන්නේ නැහැ. තව ප්‍රශ්න. දැන් අපිට මේ බෝම්බ ප්‍රශ්නකාරී කියනවා 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ මුස්ලිම් ප්‍රජාව අතින්. එදා බෝම්බ ප්‍රහාරය වුණාට පස්සේ එදා ඉඳලා පහවදා වෙනකම් ඉන්න රටේ ඉන්න සියලු මුස්ලිම් ප්‍රජාවත් එක්ක මුස්ලිම් ප්‍රජාව දිහා බැලුවේ හැමෝම සිංහල දෙමළ ක්‍රිස්තියානි ඒ හැමෝම බැලුවේ යාලා ඔක්කොම ත්‍රස්තවාදී විදියට. මම අහන එක ප්‍රශ්නයයි සිංහල අන්තවාදීව නැද්ද? තමිල් අන්තවාදී කට්ටිය නැද්ද? ක්‍රිස්තියානි නැද්ද? ඒ හැමෝම ඉන්නවා. අපි 1948 අපේ රටේ නිදහස ලබා ගත්තේ මේ හැමෝම එකතු වෙලා. ඉතින් මම කරන යෝජනාවක් සර් ජනමාධ්‍යවේදියෙක් සමාජයේ සැරිසරන හින්දා අපි ඔක්කොම අපේ කාගත් මේක ඇතුලේ මගේ පිටවත් ඔක්කොම මුස්ලිම් යාළුවෝ හැම යාළුවෙක්ම ඉන්නවා. එක මේ පත බෙදාගෙන කන්නේ. එහෙම ඉඳලා අපි කොහොමද එහෙම කෙනෙක් දිහා එයා ත්‍රස්තවාදියෙක් එයා මෙහෙමයි කියලා අපි එයාට හංවඩු ගන්න. එහෙම හංවඩු ගැව්වොත් තමයි එයාට ඒක පීඩනයත් එක්ක එයාගේ ත්‍රස්තවාදී හරි අන්තවාදී හරි ක්‍රියාවකට යොමු වෙන්නේ. ඒක මගේ අදහසක්. ඒක සර් එකකට දන්නේ නැහැ. අනික අපි මේ අන්තවාදී ක්‍රියාව පරාජය කරන්න නම් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ජාතීන් හැම එකම එකතු වුණොත් අපේ පිටරටින් IS සංවිධානයේ පිටරටින් ලංකාවට ආවේ. ඒ පිටරටින් ලංකාවට ආවේ අපේ එකමුතුවක් තිබ්බ නැති හින්දා. අපේ එකමුතුව නැති කරන්නේ මගේ අදහස අනුව දේශපාලන. පාර්ලිමේන්තුවේ ඉන්න 225 අතරින් තමයි එකමුතුව නැති කරන්නේ. මොකද අපේ රටේ එකමුතුවක් තිබ්බේ නැත්නම් විතරයි එයාලගේ නොමනා ක්‍රියාකාරකම් එතකොට එයාලගේ පක්ෂපාත විදියට වෙන් කරලා අපේ රට පාලනය කරන්න ලේසි වෙන්නේ. ඒක නම් ඔබතුමාගේ අදහස. කතාවේ මුල් කොටසම වැරදි. දැන් එදා මේ පාස්කුවිද සිද්ධියෙන් පස්සේ මේ රටේ පොදු ජනතාවට බයක් ඇති වුණා තමයි මේ සිද්ධිය වෙච්ච විදිහත් එක්ක. හැබැයි ඊටාම වේගෙන් ජනමාධ්‍ය තුල සහ එළිය පොදු කතා බං රටවටේ මම ඇවිතනේ. මුස්ලිම් මිනිස්සු පිළිබඳ එහෙම සැකයක් මිනිස්සුන්ට ඇති වුණේ නැහැ. ඇත්ත ප්‍රශ්නය වල මුළු ඇඟම වහගෙන ඉන්නේ ඇඳුමත් එක. දැන් මේ වගේ අය ඕනතරම් හිටිය කවුරු සැක කරේ නැහැ ඒක ගැන. පළවෙනි එක තමයි සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය කඩාගෙන වෙනම කණ්ඩායමක් හැදෙමින් ඉන්න ලංකාවේ. ඒකම පිළිගන්න ඕන එකක්. මට ඒක ඔප්පු කරන්නත් පුළුවන්. මේකට සම්බන්ධ දේශපාලන බලාධිකාරීන් මුස්ලිම් නායකයෝ ඒ විදිහටම ඉන්නවා. දැන් ඔබ හිතුවට හිස්බුල්ලාගේ ඉඳලා ඔබ අහන්නේද මම මේක කියන්නේ හිස්බුල්ලා බදුරුද්දීන් සාලි තුන් දෙනා මම මේකට දිගට ෆයිට් කරනවා සාමාන්‍ය මුස්ලිම් සමාජයට හතුරුකමක් කරන්නේ. ඒක ඔබ තේරුම් ගන්න ඕන එකක්. දැන් අපේ ගම්වල කොළඹ හැමතැනම සාමාන්‍ය මුස්ලිම් ජනයා ජීවත් වෙන මට යාළුවෝ ඉන්න ඕන තරම් ඒ කාත් එක්කවත් ප්‍රශ්නයක් කාටවත් තිබුණේ නැහැ. ප්‍රශ්නේ ආවේ වෙනම කෑල්ලක් කඩාගෙන අලුත් දෙයක් කරන්න හදපු හින්දා. ඒ අලුත් දෙය විනාශයක්. දැන් දෙමළ මිනිස්සුත් එක්ක සිංහල මිනිස්සු සහයෝගයෙන් හිටියේ නැද්ද? මම ඉගෙන ගත්තා මඩකලපු සිංහල මහාවිද්‍යාලය. මඩකලපු සිංහල මහාවිද්‍යාලයේ පුරෝගාමී පළවෙනි විද්‍යාපතිවරයා මගේ තාත්තා. මගේ පන්තියේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම හිටියේ. අපි කිසි දෙයක් බෙදා ගන්න වෙනව ගහගත්තේ නැහැ. හැබැයි LTT වෙනම පාලන බලයක් ඉල්ලලා ඒගොල්ලෝ ත්‍රස්තවාදයට ගියා. ප්‍රශ්නේ එතනින් එන්නේ. සුළු ප්‍රශ්න කොහොමද තියෙනවද මෙහෙම තේරුම් ගන්නකෝ. ඔබ හොයලා බලන්න සිංහල බෞද්ධයෙක් වූ පමණින් මේ රටේ මොනවද ලබා ගන්න පුළුවන් කියලා සල්ලි නැත්තම් මොකුත් නැහැ. මම අහලා තියෙනවා සිංහල බෞද්ධයෙක් කියලා සිංහල බෞද්ධ නීතිඥවරයෙක් ගාවට ගියාම සල්ලි ගන්න නැතු නඩුවහම විදුසුරවරයා ඉන්නවා. විදුසුරවරයා කල්පනා කරනවා මේ ඉන්නේ සිංහල බෞද්ධ
නීතිඥවරයෙක් අර ඉන්නේ සිංහල බෞද්ධ සැකකරුවෙක් කියලා බේරනවද? බේරන්නේ නැහැ. අර ඥානසාර හාමුදුරුවෝ ඔක්කොම කියලා හිරේ දැන් සිංහල බෞද්ධයෝ. එහෙම වෙන්නේ නැහැ මේ රටේ. ඔබ මෙහෙම හිතන්නකෝ මේ රටේ තියෙන තත්ත්ව වල තේරුම් ගන්න ඥානසාර හාමුදුරුවෝ හිරේ දැම්මා. අසාත්සාලික කවුරුත් හිරේ දාන්න කතා කරන්නේ නැහැ. හිස්බුල්ලා සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්නේ ජනාධිපති සිංහල බෞද්ධ. අග්‍රාමාත්‍යවරයා සිංහල බෞද්ධ ඔක්කොම එකතු වෙලා ආරක්ෂා කරනවා. ප්‍රශ්නේ වැරදි තේරුම් ගන්න එපා. අපේ ගම්වල සාමාන්‍ය ජන සමාජයේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. අපි සයිබර් කරවලින් කනවනේ. මම වඩේ කන්න ආසයි. මම දැන් දෙපාරක් කල්පනා කරනවා. දැන් බයක් ඇති වෙනවා. මේ බය නැති කරන්න ඕනේ මුස්ලිම් සමාජය. මුස්ලිම් පල්ලිය කියන්න ඕනි දැන් කියමින් ඉන්නෝ. ඔවුන් කියන්න ඕනි මේකට අපි නැහැ. අපි ඕගොල්ලන්ට ඉඩ දෙන්නේ නැහැ. ඊටාම සොඳුරු සුන්දර සිංහල දෙමළ මුස්ලිම් සමාජයක් ලංකාවේ තියෙනවා. ඒකයි පවත්වාගෙන යන්න ඕනේ. අපේ ජාති විදියට ඊළාන්තකයේ එක තුනක් විතරයි ඒ වගේ කියන්නේ අපිට පිටින් එන ඒ අන්තවාදී හරි මොකක් හරි එහෙම ක්‍රියාවක් පාලනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් මුස්ලිම් කට්ටිය විතරක් මේකට මැදිහත් වෙලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ සිංහල දෙමළ ඒ ලංකාවේ ඉන්න සියලුම කට්ටිය ශ්‍රී ලාංකික විදියට සම්බන්ධ වෙලා විතරයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මගේ අදහසක් තියෙනවා. ඒක 100% එකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැනේ. දැන් ඔබ මට හොයලා පෙන්නන්න කොහේ හරි තියෙනවද ලංකාවේ මුස්ලිම් නිසා මෙන්න මේ පුද්ගලයා මේ අගතියටපත් කරලා පත්වීමක් ගන්න ගිහිල්ලා නඩුවකදී ඉඩම් මිලදී ගන්න ගිහිල්ලා කොහෙද තියෙනවද ප්‍රශ්නයක්? ලංකාවේ සියලුම තැන්වල මුස්ලිම් ජනයා ජීවත් වෙනවා. ඕනම තැනක ඉඩමක් ගන්න පුළුවන්. හැබැයි කාත්තන් කුඩි අනිත් අයට කියලා ජීවත් වෙන්න දෙන්නේ නැහැ. මම දන්න දෙයක් නේ. මම කියන්නේ මේක අපි තේරුම් ගන්න ඕනේ මේ ලංකාව ඔක්කොම අපේනේ. වැල්ලවත් දෙමළ මිනිස්සු ඉන්නවා. සිංහල මිනිස්සු ඉන්නවා. මුස්ලිම් මිනිස්සු ඉන්නවා. කාත්තන් කුඩිත් සිංහල මිනිස්සු ඉන්න ඕනේ. දෙමළ මිනිස්සු ඉන්න ඕනේ. මුස්ලිම් මිනිස්සු ඉන්න ඕනේ. සරලම තරකයක්. යාපනේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු ඉන්න ඕනේ. සිංහල මිනිස්සු කෝවිලට යනවා. මුස්ලිම් මිනිස්සු පන්සලට යනවා. දෙමළ මිනිස්සු යනවා ආපහු පල්ලියට. ඒකනේ ජීවිතේ. ඒකනේ අපි ඕනේ ඒක. ඇයි අපි වෙන් කරගන්නේ කෑලි? මේ කලාපේ අපේ. ඔබ හිතනවාද වෙනම නඩුවහන්න පටන් ගත්තොත් කවුරු හරි මිනිස්සු ඉතුරු වෙයි කියලා? මිනිස්සු බේරිලා ඉන්නේ මේ රෝමානු ලන්දේසී නීතියේ හින්දා. තර්ක කරලා නඩු කතා කරලා බේර ගන්න පුළුවන් එතනින්. අරන් ඉල බෙල්ල කැපුවොත් එහෙම බේරෙන්න පුළුවන්. දැනට ලෝකෙ පිළිගන්න එක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයන් ඇතුළේ බේර ගන්න ඕනි සියලුම දෙනා අවම ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසි. අවමයි. දැන් ඔබ වැරද්දක් කරුවොත් හිතන්න මම මුස්ලිම් කියලා මම මුස්ලිම් ජාතිකයෙක්. මම ඔබට ගහනවා. නිකන් ඔබ සිංහල කියලා හිතන්න මොහොතකට. දැන් සාමාන්‍ය ක්‍රමය මොකද්ද? පොලිසිය පැමිණිල්ලක් දාලා පොලිසියෙන් නඩුව මෙහෙවනවා. එහෙම නැත්නම් වෙන ක්‍රමයකට නඩුව ගිහිල්ලා මේ නඩුව අහනවා. ඒක හොඳයිනේ. හිතන්න වෙන කවුරු හරි වෙන කණ්ඩායමක් අපි දෙන්නගේ නඩුව අහලා මගේ බෙල්ල ගැහුවොත් එහෙම. ඒක සාධාරණ දෙයක් ඔබ හිතන්නේ. දැන් තියෙන ක්‍රමයේ ඇතුලේ තමයි අපිට යම් ජයග්‍රහණයක් හදාගන්න පුළුවන්. ඒක අමාරුයි. නමුත් ෆයිට් කරන්න ඕනේ ඒකට අපි. සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකට ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි මේ රට. ඒ ශක්තිය තමයි අපේ ශක්තිය. ඒ ඇතුලේ කල්ලි හදන්න කාටවත් දෙන්න එපා. ඒකයි මම කියන්නේ. කාටවත් දෙන්න එපා. වෙළඳ බල අධිකාරිය හදාගෙන තියෙන්නේ මට ඔබට පෙන්නන්න උදාහරණ ඕන තරම්. පිටකොටුවේ බලය හදාගෙන තියෙන විදිය, කොටුවේ බලය හදාගෙන තියෙන විදිය විවිධ තැන් මාෆියා වැඩ කරනවා. ඒ මාෆියා නවත්තන්න ඕනේ. ඒ මාෆියා නිසා තමයි මේ ප්‍රශ්න දුරදිග ගිහිල්ලා තියෙන්නේ. ඒක ආරක්ෂා කරන මේ රටේ ඉන්න සියලුම නායකයන්. ලංකාවේ ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෙක්. මම කියන්නේ ඔබට. මම ජනාධිපතිවරයා නම් හිස්බුල්ලාගේ සියලු තනතුරු අහිමි කරනවා. උට චෝදනා තියෙනවා. රිෂාඩ් බදුරුද්දීන් මම අයින් කරනවා. අයින් කරලා මම නීති ඉදිරියට ගෙනියනවා. මම ජනාධිපති නම්. ඇයි ඔහු ගෙනියන්නේ නැත්තේ? ඔහු සිංහල බෞද්ධ. ඔහු ගෙනියන්නේ නැත්තේ ඔහු ජාවාරමට උදව් කරන හින්දා. ඒකයි කතාව. ඔබටවත් මටවත් ඒක ලැබෙන්නේ නැහැ. ගමේ ඉන්න දුප්පත් සිංහල දෙමළ මුස්ලිම්ට වරප්‍රසාද නැහැ. ඒක ලැබෙන සල්ලි තියෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. සල්ලි තියෙන මිනිස්සු තමයි සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග තුනේම හොඳට ජීවත් වෙන්නේ. අනිත් අය වික්ටිම්ස්ලා ගොදුරු. ලංකාවේ ඔබ හොඳට හොයලා බලන්න පල්ලෙහා දුක් විඳින මිනිස්සු තමයි බෙදිලා ඉන්නේ. ලොකු මිනිස්සුන්ට ಜಾති අදාළ නැහැ. සල්ලි තමයි අදාළ. අපිට බෙදෙන්න බෑ. අපි එකට ඉන්න ඕනේ. විවස්ථාවේ ඊටා පැහැදිලිව සියලු ජාතීන් සියලු ආගම් ආරක්ෂා කරලා තියෙනවා. 78 විවස්ථාව වෙන බැලුවොත් ඒ විවස්ථාවේ සියලුම නෛතික තත්ත්වෙන් හදලා තියෙනවා. පල්ලියට තමන්ගේ ගීතිකා ගායනා කරන්න පුළුවන්. ඔබේ මුස්ලිම් පල්ලියට තමන්ට ඕනි විදිහකට කෑ ගහලා තමන්ගේ යාතිකා ඉදිරිපත් කරන්න පුළුවන්. පන්සලට පිරිත් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ලංකාවේ. නමුත් මැදපෙළ දිග රටකට ගිහිල්ලා ඔබ හිතනවාද බණ කියන්නේ නැහැ කියලා?
සෞදි අරාබියාවට ගිහින් එහෙම කියන්න දෙන්නේ නැහැ. ලංකාව හොඳනේ. ලංකාව කොච්චර හොඳද? සුන්දර රටක් නේ. ප්‍රශ්න. ඒකත් පුරසේකන අමාත්‍යවරයෙක් වල ප්‍රකාශය මංගල සමරුවේ රැමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව පුතුමා දන්නව මතේ මොනවද? පොඩ කෑගන්න එපා. මේ අහන්නකෝ. ඒ ප්‍රශ්නේ හරියට මම ගිහිල්ලා අහනවා මේ කාන්තාවගේ ඔබ කාන්තාවක්ද කියලා. මං කියන්නේ මංගල සමරවීර වගේ මේ දේශපාලන අහිකියුන්ටුකෝ කියන කතා අහන්න එපා සමාජයක. ඒක වැඩක් නැහැ ප්‍රශ්නේ. ඒක හරි ගොම් ප්‍රශ්නයක්. දැන් මේ අහන්නකෝ දැන් මේ රට කාගෙන් හරි ගිහින් දැන් ওই ප්‍රශ්නේම අහනවා ඥානසාර හාමුදුරුවෝ ගිහිල්ලා කවුද මේ දෙමළ නායකයෙක් කියලා. මට මතක නැහැ කාගෙන් දාන්නේ කියලා. ඒ මිනිස්සුගෙන් ගිහිල්ලා අහනවා මේ ඔෆිස් එකට ගිහිල්ලා දැන් ඔබතුමා කියන්න බලන්න මේ රට සිංහල බෞද්ධ රටක්ද කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ මොකටද අපි? මොකද්ද අරමුණේ ප්‍රශ්නේම? විවස්ථාවේ පැහැදිලිවම තිබෙනවා නවවෙනි වගන්තියේ බුදුදහම බුද්ධාගම මේ රටේ රාජ්‍ය ආගම. නෑ ඉන්නකො මම කියන්න. එතනම තියෙනවා සියලු ආගම් වල අයිතීන් ආරක්ෂා කරන සියලු ආගම්. සියලු ආගම් වල මූලයන් මේ විදිහටම ආරක්ෂා කරන ලෝකයේ තිබෙන එකම විවස්ථාව පිට රට ලංකාව. ඔබ හොයන්නේ වෙන විවස්ථාවක් ලෝකේ කොහෙද? සෞදි අරාබියාවේ වෙන කිසිම ආගමකට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් තමයි වහබ්බාදී පතුරවන්නේ. ඔවුන් තමයි ISIS එකට සල්ලි දෙන්නේ. ලංකාවේ සියලුම ආගම දාන්න පුළුවන්. විවස්ථානුකූලව. ඒක සරල කරන්න. ඔබ යකෙක් අදහනවා කියන්නකෝ. ඔබ යකෙක් අදහනවා. අල්ලගුවත් මිනිස්සු ඔබට ගහනවා. ඔබට පුළුවන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න මට මේ යකා අදහන දෙන්නේ නැහැ කියලා. සුප්‍රීම කෝට් එක ඔබේ නඩුව අහනවා. ඒක තමයි මූලික අයිතිවාසිකම්. විවස්ථාව කියවන්නේ. ලංකාවේ තිබෙන විවස්ථාපිත තත්ත්වයන් විකෘති කර ප්‍රශ්න අහන්න එපා. ඒකෙන් ප්‍රශ්නයක් වෙන බොරුවට. ඇයි අපි අහන්නේ? දැන් කවුරුවත් ගිහලා අහනවනේ මේ තරුණියට මේ අඳුම අඳින්න ඕනද? බැරිද පුළුවන්ද කියලා අහන්න ඕනේ නෑනේ අපි. ඇයි අපි අහන්නේ? ඒක අහන්න දෙයක් නෑනේ. දැන් අර මුළු ඇඟම වහගන්න අලුත් ඇඳුමේ තමයි ප්‍රශ්නේ ආවේ. ඒක කෙලින්ම ත්‍රස්තවාදයත් එක්ක සම්බන්ධ බව පේනවා. වෙන කතා ගොඩක් සම්බන්ධ වෙනවා. ඒකෙන් තමයි ප්‍රශ්නේ ආවේ. කැමති අඳුමක් අඳින්නකෝ. අපිට මොකද? ලස්සනයි මේක. මේ සමහර අයට මේ ඇඳුම ඇඳම ලස්සනයි. වැඩි අර මුළු ඇඟම වහගෙන ඉන්නකොට හොයාගන්න බැරි වෙනවා. ඒකනේ ප්‍රශ්නේ ආවේ. මං කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න දිගේ යන්නම එපා. ඔය මංගල සමරවීර වගේ අය කරන්නේ මිනිස්සු පිස්සු වට්ටනවා. ගැලරියට කතා කරනවා. මේ රට කොච්චර සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඔබ 1960 70 වගේ දශකවලට ගියාම තේරෙනවා. කියවන්නේ ඉතිහාසය. අපි ෆයිට් කරන්න ඕනේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. හැමෝටම මූලික අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් රටක් හදන්න. හැමෝටම කණ්ඩ ලැබෙන රටක් හදන්න. හැමෝටම සතුටින් පාර යන්න පුළුවන් රටක් හැදෙන්න. ඒකට ෆයිට් කරන්න ඕනේ. මෙහෙම අහන්න. මේ රටේ සිංහල බෞද්ධයන්ට කණ්ඩ නැද්ද? මේ රටේ මුස්ලිම් මිනිස්සු ඉන්නවද කණ්ඩ නැති? මේ රටේ ඉන්නවද දෙමළ මිනිස්සු කණ්ඩ නැති? අපි උන්ට කණ්ඩ දෙමු. ඉගෙන ගන්න නැති ළමයි ඉන්නනම් උන්ට උගන්වමු. මොන જાතියි හරි. රස්සා නැති උන්ට රස්සා දෙමු. කර්මාන්ත ගොඩනගමු. ඒව කතා කරන්න ඕනේ. මේ ගම්වල කර්මාන්ත ගොඩනගන්න ඕනේ. ජර්මනි කර්මාන්ත නෙවෙයි. මේ රටට ආවේනික කර්මාන්ත, පුෂ්කර්මාන්තේ ගොඩ ගන්න ඕනේ. ඒ ගොවිබිම් වල දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොම වැඩ කරයි. අපි මුස්ලිම් කඩේ කනවනේ. ලංකාවේ වැඩියෙන්ම රෙදිපිලි වෙළඳ පොලේ ඉන්නේ මුස්ලිම් ජාතිකයන්. මම යඳුන් ගන්නෙත් එහෙම කඩවලින්. දැන් මං කියන්නේ ඇයි අපි මේක ප්‍රශ්න කරන්නේ? ඇයි ප්‍රශ්න කරන්නේ? ඉතින් සිංහල බෞද්ධයන්ට පුළුවන් රෙදිපිලි කර්මාන්තේ පටන් ගන්න. ඔවුන්ටත් පුළුවන් පටන් ගන්න. සයිවර් කඩයක් මෙතන තියෙනවා, මාතරබත් කඩේ මෙතන දානවා. අපි මොකටද අර කඩේට බැලුවනේ? අපි කිසිම තේරුමක් නැති ප්‍රශ්න හදනවා. ප්‍රශ්න එකක් හරියන්. ඕගොල්ලන් කණ්ඩායමක් හැටියට බලමු මේ උසස් තාක්ෂණ ආයතනයේ මේ අධ්‍යක්ෂ සන්ධ්‍යා බණ්ඩාරගේ මඟ පෙන්වීම අනුව මේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම අනුව නිකන් ලංකාවේ දැවැන්ත කණ්ඩායමක් වඩපත් වේද කියන්නේ. ඒකත් ප්‍රශ්නයක් විදිහට දෙන්න. මගේ කටහඬ අහලා එපා වෙලා තියෙන්නේ. ඒත් මම ඉස්සෙල්ලත් අහපු ප්‍රශ්නේ මම ඉස්සෙල්ලත් කිව්වා මම කැමති නැහැ ළමයි පාරට බහින්න.
මට ඕනේ ඒ වෙනුවට ඒගොල්ලන් අතින් ඊට වඩා වැදගත් දෙයක් එන්න. ඉගෙන ගන්න අතර. මට ඕනේ ඉගෙනගෙන සමාජයට දෙන්න පුළුවන් දේ ඉගෙන ගන්න අතරේ කොහොමද මේ රට වෙනස් කරන්න ඒගොල්ලන් දායක වෙනවා. අපි මෙහෙම බලමු. දැන් ඔබේ ගමේ මිනිස්සු වඩා යහපත් තැනකට තල්ලු කරන වැඩේ අපි කරමු. මේ තාක්ෂණික ආයතනේ පදනම් කරගෙන අපි මිනිස්සු ආමන්ත්‍රණය කරමු. විවිධ වැඩසටහනක මිනිස්සු ගාවට යමු. මිනිස්සු ඔළුව හදමු. ඊළඟට එතන යහට කියලා ගමේ කර්මාන්ත ගමේ කුෂ්කර්මාන්තයට දාලා වෙනත් කාර්මික කටයුතු ඔබට දියුණු කරන්න පුළුවන් එකතු වෙලා. හිතන්න එපා අමාරුයි කියලා මේක. ඔබට පුළුවන් ගමට නායකත්වයක් දෙන්න. ගොවියන්ට වෙළඳ පොලක් හදාගන්න තාක්ෂණයත් එක්ක පාරවල් හදලා දෙන්න. වස විසත් එක්ක ගම නැති වෙනවා නම් ඒ වෙනුවට හොඳ උත්තර හොයලා දෙන්න. ඔබට පුළුවන් පාලමක් බවට පත් වෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගමයි අතර. හරි සරලව කරන විදිහ බලමු අපි. ගමේ තියෙන ප්‍රශ්න විසඳන්න ගමේ තියෙන ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කරන්න සටන් මධ්‍යස්ථානය කරන මේ ආයතනය. හරියට මේක ක්‍රියාත්මක කෙරුවොත් මේ ගමේ ප්‍රශ්නයක් තියෙනකොට උත්තර හොයාගෙන මෙතනට එයි. ඇත්තටම රටක විශ්වවිද්‍යාල හැදෙන්න ඕනි උසස් අධ්‍යාපන ආයතන හැදෙන්න ඕනි ඒකට. ගමේ ඉන්න මිනිස්සු දන්නේ නැති දේවල් මේ ඉන්න උපදේශකවරු දන්නවා. දැනගන්න එපා. ඔවුන් ලෝකේ දැකපු අය, පොතපත කියවපු අය. එතකොට ඔවුන් ළඟ දැනුම තියෙනවා. ඇයි මේ ගම අවුල් වෙන්නේ? ගමේ ප්‍රශ්නයක් ආව ගමන් තාක්ෂණික විද්‍යාලයට පුළුවන්කම තියෙනවනේ ගමට ගයිඩන්ස් දෙන්න. පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ රෝල් එක කරන්නේ නැහැ. රජරට විශ්වවිද්‍යාලයේ රෝල් එක කරන්නේ නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන්නේ නැහැ. ඔබට කරන්න පුළුවන්. බලන්න මේ ගමේ සරල උදාහරණයක් ඔක්කොම එකතු වෙලා රිසර්ච් එක කරන්න. මේ ගමේ පොඩි ළමයි ඉගෙන ගන්නවද නැද්ද? සරල උදාහරණයක්. ඒ කියන්නේ ලදරු පාසල්. මේ ගමේ ලදරු පාසල් කොච්චර තියෙනවද? මේ ලදරු පාසල් නියාමනය වෙනවද? මේ ළමයිගේ අධ්‍යාපනය කෙබඳුද? ඇයි කොහෙන්ද ඕනේ? ඒ ලදරු පාසලේ අද ඉන්න ළමයා දවසක සමහර විට මේ ඔබේ අධ්‍යක්ෂවරිය රිටයර් වෙන්නත් කලින් තව ගොඩක් කල් තියෙනවාට රිටයර් වෙන්න ඒ ළමයි මේ ආයතනයට ඒ ඊළඟ පරම්පරාව හැටියට. තා පොඩි කාලේ ඒ ළමයින්ගේ පාර හදන්න. ඔබේ ඊළඟ පරම්පරාව. සිංහල දෙමළ මුස්ලිම් ඕන කෙනෙක්. ගමේ ලදරු පාසල් නියාමනය කරලා බලන්න මේ ළමයි ඉගෙන ගන්නවාද? මේ ළමයි යන්නේ හරි පාරේද? එක වැඩක්. මේ ගමේම තියෙන මේ වටේම තියෙන කඩවල් නියාමනය කරන්න. කණ්ඩායමක් ඇදිලා. මේ කඩවල කන්න දෙන්නේ ප්‍රමිතියකටද? එකට PHL සම්බන්ධ කරගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරගන්න පුළුවන්. වෛද්‍යවරු සම්බන්ධ කරගන්න පුළුවන්. සටන් මධ්‍යස්ථානයේ තමයි උසස් තාක්ෂණ ආයතන. මෙතනින් කරන්න පුළුවන් ඒක. ඔබ මෙහි සංවිධානය කරනවා වැඩමුළුවක්. ගෙන්නන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරී. මෙහි ඉන්න PHLගේ ප්‍රධානී. මෙහි ඉන්න හෝටල් වල ඉන්න ප්‍රධානීන් ඔක්කොම ගෙන්නනවා. ඒගොල්ලෝ කැමති වෙනවා. මම ඒව කරලා තියෙනවා. මුළු හෝටල් පද්ධතියම නියාමනය කරන්න මේ. දැන් මේ සංචාරක ව්‍යාපාරය උගන්වනවානේ. මේ සංචාරක ව්‍යාපාරයේ ඉගෙන ගන්න ශිෂ්‍යයව හැටියට මේ ගුරුවරුත් එක්ක මේ වටේ තියෙන සංචාරක නිකේතන නියාමනය කරන්න. ගිහලා රිසර්ච් එක කරන්න. අපි ආවේ අහවල් ආයතන මේ ඉලියුමක් යන ආයතන වලට. ඕගොල්ලෝ ගිහලා ඒ ආයතන වල තත්ත්වයන් බලලා ඒ ආයතන වල තියෙන ක්‍රියාකාරකම් අධීක්ෂණය කරලා අලුත් යෝජනා ඉදිරිපත් කරන්න. ඕගොල්ලෝ පොතේ ඉගෙන ගන්න න්‍යායන් ඒගොල්ලෝ කරනවද බලන්න. සරල වැඩක්. වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඔබ ලෑස්ති නම් වැඩ කරන්න අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. මේක තමයි හොඳම තැන. මේ වගේ නායිකාවක් ඉන්නවනේ මේ වගේ ජව සම්පන්න ගුරුවරු ඉන්නවනේ මොනවද කරන්න බෑ. මේ ලංකාවේ විදුහල්පතිවරු එකතු වුණොත් මේ රට හදන්න පුළුවන්. මේ ලංකාවේ ප්‍රාදේශීය ලේකම්වරු එකතු වුණොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. මේ රටේ OIC ලා පොලිසිය වල ස්ථානාධිපතිවරු එකතු වුණොත් මේ රටේ අපරාධ නවත්තන්න පුළුවන්. වැඩේ තියෙන OIC කසිප්පුකාරයන් අල්ලස් ගන්නවා. ඒකයි ප්‍රශ්නේ. ප්‍රාදේශීය ලේකම් අල්ලස් ගන්න ගස් කපන මිනිහයි. ඒකයි ප්‍රශ්නේ. මේ ආයතනයට පුළුවන් මේ මුළු ප්‍රදේශෙම නියාමනය කරන්න. මෙතන ඉන්න තරුණ තරුණියන්ට මේ පැත්තේ නියාමන රාජකාරියක් කරන්න පුළුවන්. ස්වෙච්ඡා. ඔබ දැක්කහම මෙන්න අහවල් ආයතනය එනවා කියලා ඔබට ගෞරවයක් දක්වයි මිනිස්සු. ඒක කරන්න. දැනුම හදාගෙන පොතපත කියවලා තවත් දැනුම හදාගෙන සංවාද ගොඩනගලා ඔබ කුඩා කුඩා සංවාද පටන් ගන්න. ප්‍රශ්න කැයි. වැඩ පටන් ගන්න. වැඩ කරමු. බැරිම තැන සන්ධ්‍යා බණ්ඩාර මහත්මිය හිමින් කිව්වා ස්තුති කතාව කරමු කියලා. කියන්නේ මේ නවත්තන්න වගේ සිග්නල් එකක් තමයි දුන්නේ.
මම හිතනවා තව ප්‍රශ්නයක් තියෙනවා අන්තිම අවස්ථාව අහන්න බලන්න මොකක් හරි එකක්. කවුරු හරි කෙනෙක් අහන්න ඔබ මෙතෙක් වෙලා කිව්වේ මොනවද? එහෙම අහන්න එපා. ටිකක් හොඳ මොකක් හරි ප්‍රශ්නයක්. එකක් අහන්න බලන්න. මම මෙහෙම කියලා නවත්තන්නද? මෙන්න අහන්න. මේ රට බේරගන්න කවුරුවත් එන්නේ නැහැ. ඔබේ සමාජය බේරගන්න වෙන කිසි කෙනෙක් එන්නේ නැහැ. ඔබේ ගැලවුම් කරුවා ඔබය. එය රාගමත්තේ නෙවෙයි. දැන් වැඩ පටන් ගන්න. මේ කණ්ඩායම හරියට සංවිධානය වුණොත් මේ රට නියාමනය කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මම විශාල සේනාංකයක හැප්පිලා තියෙනවා. දිනලා තියෙනවා. මම සටන් කරනවා. මම දිනනවා. තනි. ඔබ එකට එකතු වුණොත් විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. කවද්ද කරන්නේ? මේ දැන් පටන් ගන්න. අනිත් පැත්තට යැපෙන්න එපා. මේ දැන් පටන් ගන්න. ඔබ මෙතනින් පටන් ගත්තොත් ඊළඟ මොහොතේක වෙන තැනක ක්‍රියාත්මක තලයට යනවා. ඔබ ගෙදරින් පටන් ගත්තොත් ගෙදරින් අය තමන්ගේ වැඩ කරන තැන්වල ඒවා ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. ඒ වැඩ කරන තැන්වල ඉන්න කෝච්චි ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. එහෙම වෙන්නේ. ඒක නිකන් මෙහෙම පැතිරෙනවා වෛරස් එකක් වගේ. දැන් විෂ බීජනේ පැතිරෙන්නේ. අපිට පුළුවන් සමාජ සාධාරණත්වයක් විෂ බීජයක් වඩපත් කරන්න. යුක්තිය විෂ බීජයක් කරලා පතුරුව හරියි. සරල වැඩක් තියෙන කරන්නේ. එහෙම කරමු. ඔබට ජය. සස්ත්‍රාර්ථනා ආයතනයේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු මගේ සහෝදරවරු මගේ නවතරයි ගුරුපුතේ බොහොම සංකීර්ණ කතාවකට පස්සේ මොනවද හිතෙන්නේ ඔයගොල්ලන්ට? මම ගොඩක් දේවල් කතා කරා. ජාත්‍යන්තර දේශපාලනයේ නීතිය අපේ රටේ ස්වාධීනත්වය දේශපාලනය මම හිතන්නේ එතුමා වේදිකාව නිර්මාණය කරලා දුන්නා. ශිෂ්‍යෝ විදියට මොනවද අපේ යුතුකම් රටේ පුරවැසියෝ විදියට මොකක්ද ඔබේ යුතුකම් කියලා ඔබට තවදුරටත් හිතන්න ඒක රාශිය වෙන්න රට බාර ගන්න ඉන්න හෙට දින රට බාර ගන්න ඉන්න අරුණේ විදියට ඔබට වේදිකාවක් හදලා දුන්නා. ගොඩක් කතා උදේනම් අහලා ඉවරලා මම හිතන්නේ හැමෝම හරි වේසෙන් ඉන්නේ. මම කොට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා සුදී ඔබතුමාට දැනුවත් කරාට අපේ ශිෂ්‍යයන්ට ගොඩක් දේවල් හිතන්න වේදිකාව විවර කරලා දුන්නා. ඔවුන්ගේ දැනුමට කතා කරා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපේ ස්ථානයට ඇවිල්ලා අපි මේ විදිහට ලොකු කතිකාවතකට මුල පුරලා දුන්නාට බොහොම ස්තුතියි කියලා. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics